නැත්නම් පැහැදිලිද කාරණා? තනුෂිකා, හංසිකා, එනන්දි අපි කතා කරපු දේ වල යම්කිසි ගැටලු සහගත තැනක් ක්ලියර් නේ. රයිට්. එහෙනම් අපි කරගෙන යමු. තව කරගෙන යන අතරතුර මොන හරි දෙයක් තිබුණොත් ඒ විදිහට සාකච්ඡා කරමු. right. අපි මෙතෙන්ට එනකම්ම කතා කරා ණය සුරුකුම් කරන්නේ කියන එක. මෙන්න මේක අපි මම වෙන විදිහකට පැහැදිලි කරන්න. ඉස්සෙල්ලා මේ නිර්වචනයේට යනවට වඩා ඒක අපි යම්කිසි පහසු විදිහකට අඳුරගෙන ඊළඟට අපි නිර්වචනයත් එක්ක බලමු. සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම හිතන්න. අපි හිතමු බැංකුවක් හැටියට යම්කිසි ආකාරයකට අපි ණය ලබා දීම් සිදු කරනවා. එතකොට ඒ ණය ලබා දීම් වෙන්න පුළුවන් විවිධ ණය කළඹවල තියෙන්න පුළුවන්. එකක් තමයි අපි කියනවා වෙළඳ නැත්නම් corporate banking, commercial banking, සුළු මධ්‍ය පරිමාණ SME, micro financing, credit card ඒ ආකාරයට විවිධ විදිහට අපිට පුළුවන් මේ ණය කළඹ නැත්නම් ණය නිකුත් කිරීම සිදු කරන්න. එතකොට දැන් මේකෙම අනිත් දේ තමයි අපි හිතමු වෙන මූල්‍ය ආයතන. ඒගොල්ලොත් මේ ආකාරයට ණය ලබා දීම් සිදු කරනවා. අපි හිතමු leasing එක segment, 3-wheeler, mobile, vehicle, commercial vehicle ඒ විදිහට තියෙනවා. දැන් අපි හිතමු මෙහෙම තත්ත්වයක් තියෙනවා කියලා. දැන් leasing company එක තියෙනවා. කල්බදු ණය කළඹක් මිලියන 50ක එහෙම නැත්නම් 100ක විතර කල්බදු ණය කළඹක්. එතකොට දැන් මේගොල්ලන්ට මේක අය වෙන්නේ කොහොමද? කාල සීමාවක් ඇතුළත ණය ආපසු ගෙවීමක් සිද්ධ වෙනවා. ඒ ණය ආපසු ගෙවීම සිද්ධ වෙන්නේ කොහොමද? ඒ අවුරුදු 3ක් හෝ 4ක් හෝ ඒ කල්බදු ණය කළඹ කොටස් වලට ගෙවනකොට මේ ලීසින් කම්පැනිට මුදල් එනවා. ඊට පස්සේ යාට පුළුවන් නැවතත් අලුතෙන් ලීසින් පෝර්ට්ෆෝලියෝ එකක් හදාගෙන යන්න. ඕක තමයි සාමාන්‍යයෙන් අපි දකින විදිහට වෙළඳපොළ සූත්‍රය සිද්ධ වෙන්නේ. ඒතර අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් නම් දැන් ලීසින් කම්පැනි එකට අවශ්‍යතාවයක් තියෙනවා එකවර මුදල්. එහෙම නැත්නම් ක්ෂණිකව මුදල් ලබා ගන්න. ඒතර ක්ෂණිකව මුදල් ලබා ගන්න ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ බැංකුවකට දීලා කතා කරනවා මම ගාව ලීසින් මෙන්න මෙහෙම ණය කළඹක් තියෙනවා. ඒකේ පෝර්ට්ෆෝලියෝ එක මෙච්චරයි. ඒකේ යම් ලක්ෂණ මෙහිමයි. ණය අයවීම සිද්ධ වෙන්නේ මෙහිමයි. ඒ කියන විදිහට යම්කිසි දෙයක් කතා කරන්න පුළුවන්. එතකොට දැන් මොකද කරන්නේ මෙයා? බැංකුව බලනවා රයිට් මටත් මගේ ණය කළඹ තවදුරටත් සංකීර්ණණය වීමෙන් වළක්වා ගන්න ඕනේ. ඒ කියන්නේ මම දීලා තියෙනවා මෙන්න මේ සෙග්මන්ට් වලට. හැබැයි මම ආයුතු සෙග්මන්ට් එකක් තියෙනවා. ඒක මට යනවට වඩා ලේසි වෙන කවුරු හරි ගියේ එකකින් මම ඒක ඉන්ඩිරෙක්ට්ලි අප්‍රෝච් කරන එක කියලා හිතනවා. එතකොට දැන් ලීසින් කම්පැනි එක කරපු ලීසින් පෝර්ට්ෆෝලියෝ එක බැංකුවක් ලබාගෙන ඒ සඳහා පට්ටමකට මුදල් ලබා දීමක් සිදු කරනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? අපි මිලියන 100ක ලීසින් කළඹක් තිබ්බනම් ඒ ලීසින් කළඹ කමර්ෂල් බැංක් එකට ගියාම එයා කියනවා රයිට් මම ඒ වෙනුවට වඩා මිලියන 80ක් වට්ටම් කරන්නේ කරලා අද ලබා දෙනවා. ඒතර ලීසින් කම්පැනියක් හැටියට මම සතුටුයි. මොකද මට මේ මුදල නැවත ප්‍රතිආයෝජනය කරන්න පුළුවන් ලීසින් අලුත් පහසුකම් දෙන්න. කමර්ෂල් බැංකුවටත් ඒකේ වාසියක් තිබ්බ. මොකද එයා කරේ වෙන කාගේ හරි ලීසින් කළඹක් එයා ලබා ගත්තා. ඒක සඳහා එයාට දැන් ඔය අය වෙන ඒවා එතෙන්ට යම් ප්‍රමාණයක් ඒ ලැබෙනවා. චාර්ජස් ඔක්කොම ගිහලා දැන් එයාට මොකද උනේ? එක පැත්තකින් ලීසින් එක්ස්පෝෂර් එකක් එනවා ඩිරෙක්ට්ලි නෙවෙයි ඉන්ඩිරෙක්ට්ලි. ඒ වගේම ණය කළඹ තවදුරටත් සංකීර්ණණය ඈඩ් කරගන්න පුළුවන් වෙනවා. එතකොට සුරකුමකුත් ලැබෙනවා. එතකොට ලීසින් කළඹකට එරෙහිව තමයි අර මිලියන 80 දීලා තියෙන්නේ. ඒතර අන්න ඒ වගේ දෙයක් තමයි සුරකුම් කරන්නේ කියලා මම කියන්නේ කෙටියෙන් ලංකාවේ එක්සැම්පල් එකක් මම පැහැදිලි කරා. තව මේ උදාහරණයක් කියන්නේ අපි ස්ලයිඩ්ස් බලනකොට බලන්න තව ඊට වඩා ඒක ඉස්සරහට ගිය දිගුවක් හැටියට දකින්න දෙයක් දකින්නට පුළුවන්. මම මේ කියන්නේ අපි ලංකාවේ එක්සැම්පල් එකක් හැටියට ගත්තොත් හඳුනා ගැනීම සඳහා එක සිදු වෙන්නේ මෙහෙමයි. එතකොට දැන් මෙතනදී ඇත්තට මොකද කරේ? දැන්
අපි අනිත් පැත්තෙන් ගත්තොත් මේ ලීසින් පෝර්ට්ෆෝලියෝ එක එකවර මට මිල කරන්න මුදල් කරන්න බැරි තත්ත්වයක් තුලදී මම ඒක වෙනත් ක්‍රියාමාර්ගයක් කරා ඒ සඳහා මිලක් නියමුණා. දැන් මට ඇත්තටම අවුරුදු 4ක් යනකම් මේ ලීසින් ටික රිකවර් කරන්න බෑනේ වෙන කිසිම ක්‍රමයක් නැහැනේ. ඇයි දැන් මම දීලා තියෙන අවුරුදු 4කට 5කට නම් ඒ කාල සීමාව මම ඉන්නවා. එතකොට ඇත්තටම අවුරුදු 4ක් යනකම් මේක ඉල්ලික්විඩ් නේ. ද්‍රවශීලී නැහැ. මොකද ක්‍රමානුකූල වෙන්නේ. හැබැයි මම මේක ද්‍රවශීලී කරා කොහොමද? එකවර කමර්ෂල් බැංක් එකට එක දීලා. මට ද්‍රවශීලී වුණා. කමර්ෂල් එකට ඒක ද්‍රවශීලී නොවුනට කමක් නැහැ. මොකද එයාට ඕන තරම් ද්‍රවශීලී වත්කම් තියෙනවා. මේක ඉල්ලික්විඩ් වුණාට කමක් නැහැ. එයාට ක්‍රමානුකූලව ආවට කමක් නැහැ. එයාගේ වෙන වෙන අභිමතාර්ථ එතනදී මූල්‍ය ඒ කියන්නේ සපත වෙනවා. ඉතින් මේ තරමට කරන්නේ එකවර වෙළඳාම් කරන්න බැරි. එහෙම නැත්නම් ඩිස්පෝස් කරන්න බැරි. ද්‍රවශීලී නොකර හැකි මූල්‍යවත්කමක් වෙළඳාම් කළ හැකි මූල්‍ය උපකරණයක් බවට පත් කිරීමේ එකක් තමයි මේ සොරකම්කරණය කියලා කියන්නේ. දැන් ඕක අපි මේ ලංකාවේ බැංකුවක් ලීසින් කම්පැනියක් කරා මම පෙන්නුවේ මේකට උදාහරණයක් හැටියට. නමුත් ඔක තව ඉස්සරහට ගියාම ඔතනදී මෙහෙම දෙයක් වෙනවා. ඔතනදී බැංකුවයි ලීසින් කම්පැනියට අමතරව තව පාර්ශවයක් මේක ඔපරේට් වෙන්න පුළුවන්. මොකද එයා කරන්නේ ස්පෙෂල් පර්පස් වෙහිකල් එකක් හැටියට. හරි. අර විදිහට එකතු කරගන්නවා. කාඩ් පෝර්ට්ෆෝලියෝ, ලීසින් පෝර්ට්ෆෝලියෝ, හවුසින් පෝර්ට්ෆෝලියෝ ඒ වගේ එකතු කරගෙන මේක වෙළඳපොලේ ද්විතීයික වෙළඳපොලේ විකුණනවා. කොටස් හැටියට යන්න පුළුවන්. සම්පූර්ණ හැටියට යන්න පුළුවන්. එතකොට මේක ඒ කියන ක්‍රමවලට ද්විතීයික වෙළඳපොලක් හදනවා මේකට. දැන් ද්විතීයික වෙළඳපොලේ ඉන්නවා තනි කට්ටිය. ඒගොල්ලන්ට ලීසින් කම්පැනි එකක ලීසින් පෝර්ට්ෆෝලියෝ එක, හවුසින් පෝර්ට්ෆෝලියෝ, කාඩ් පෝර්ට්ෆෝලියෝ ආයෝජනය කරන්න බෑ. නමුත් මම කරන්නේ අතරමැදියා හැටියට ඒ ඉල්ලික්විඩ් ඒවා අරගෙන ඒකෙන් ණය කලබක් එහෙම නැත්නම් පෝර්ට්ෆෝලියෝ එකක් හදාගෙන ඒක තුන්වෙනි පාර්ශවය වලට ද්විතීයික වෙළඳපොලේ විකුණනවා. එතකොට දැන් ඒක සමහර වෙලාවට යුනිට් ට්‍රස්ට් කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. අපි කොටස් වෙළඳපොලේ යුනිට් ට්‍රස්ට් කියලා කියන්නේ කොටස් වෙළඳපොලේ සඳහා එකවර ඉන්න බැරි ආයෝජකයන්ට ඒක ට්‍රස්ට් එකක් හැටියට අරගෙන ඒ ට්‍රස්ට් එකේ කොටස් විකුණනවා යුනිට් හැටියට. එතකොට කොටස් වෙළඳපොල ගත්තොත් මේකෙදි ජෝන් කීල්ස් අනම්මනම් ඔක්කොම දේවල් තියෙනවා. ජෝන් කීල්ස් ඩිරෙක්ට්ලි ආයෝජනය නොකරුවට ජෝන් කීල්ස්, හේලිස්, CTC, LOLC ඒ තියෙන සම්පූර්ණ එකක ආයෝජනය කරන්න අර පුද්ගලයාට පුළුවන්. ඒතර ඒ වගේම දෙයක් තමයි මෙතනදි කරන්නේ. එකවර විකුණන්න බැරි ආයෝජනය එකවර මූල්‍යණය කරන්න බැරි එහෙම නැත්නම් එකවර ද්‍රවශීලතා කරගන්න බැරි මූල්‍ය වත්කම් ටිකක් එසේ කළ හැකි වත්කම් බවට පත් කිරීම තමයි සොරකම්කරණය කියලා කියන්නේ. මම මේ උදාහරණ දෙකකින් පැහැදිලි කරා. ඒතර ඒක කරන විදිහ තමයි මෙතනදි මේ පැහැදිලි කරලා තියෙන්නේ. අපි ගත්තොත් සොරකම්කරණය කියලා කියන්නේ වෙළඳාම් කළ නොහැකි මූල්‍ය වත්කම් වෙළඳාම් කළ හැකි මූල්‍ය වත්කම් බවට පරිවර්තනය කිරීම. broader definition එක. සංකීර්ණ ආයතනික හා නෛතික සිද්ධාන්තයන් යොදාගෙන, ඒ කියන්නේ මේකට තියෙනවා legal background එකක්, legal agreements යම් ප්‍රමාණයක් කියන්නේ දෙයකට යටත් වෙලා ණය හෝ මූල්‍ය වත්කම් වල අනාගත මුදල් ලැබීම පොලිස් සහ ණය වාරිකයක්. ඒ කියන්නේ දැන් මේ ලීසින් වෙන්න පුළුවන්, හවුසින් වෙන්න පුළුවන්, කාඩ්ස් වෙන්න පුළුවන්, ෂෙයාර්ස් ඩිවිඩන්ඩ්ස් වෙන්න පුළුවන්. අනාගතයේ මට හම්බෙන්නේ දැන් අපි තුමුකෝ පොලිය කොහොමද හම්බ වෙන්නේ? මුල් මුදල කොහොමද හම්බෙන්නේ? ඒවා ටික තමයි අපි මේ කම්බයින්ඩ් පෝර්ට්ෆෝලියෝ එකක් හැටියට හදන්නේ. නැත්නම් දැන් ලීසින් උදාහරණයක් ගත්තොත් කමර්ෂල් බැංක් එක මිලියන 100 නිකම්ම ගන්නෙ නෑනේ 80ක් දීලා. එයා දන්නවා අනාගතයේ අවුරුදු 4ක් තුල ඔය මිලියන 100 පෝර්ට්ෆෝලියෝ එක 160ක් දක්වා එයාට ආදායමක් එනවා. ඇයි? පොලිය වෙනම වෙන charges වෙනම ඒ ආයෝජනේ බලාගෙන තමයි අද මේ ඩිස්කවුන්ට් එකට 80 මිලියන් දෙන්නේ. හැබැයි මටත් ඒක ගමන් නැහැ. මට අද 100 වෙනුවට 80ක් කරලා ඒකට ටික charges අයින් කරලා ආවම 90ක් 92ක් මට ඇති. අදට මම 92ක් වටින්නේ 100නේ. කමර්ෂල් එකට 100 180ක් වටිනවා අවුරුදු 4ක් පුරා. දෙන්නට වින් වින් එකක්. දැන් ඒ වගේම තමයි මේ අර කොටස් වෙන තැන් වලින් ගන්න මේ වත්කම් ටික අපි එක තැනකට දාලා කරනවා කියන එකෙත් ඒකෙත් තියෙන වටිනාකම වෙන්නේ අර අනාගතයේදී ලැබෙන මූල්‍ය ප්‍රවාහ වල යම්කිසි ගණනය කිරීමක් කරලා ඒ ගණනය කිරීමක් තුළින් අපි හදා ගන්නවා මේ ආකාරයකට සොරකම් කරන කල හැකි
වත්කම් කියලා. ඒ කියන්නේ සංයුක්ත වත්කම් කලබ combined portfolio. ලෙස සකසා විකිණීමත් නැවතෙම වත්කම් කලබ ණයකර බැඳුම් කර ලෙස කොටස් කීපයකට වෙන්කොට ආයෝජකයන්ට විකිණීමත් සිදු කරනවා. මොකද මේ කරන්නේ අපි අරගොල්ලන්ගෙන් ටිකක් අරගෙන මෙතන combined portfolio එකක් හදාගෙන ඒ combined portfolio එක කොටස් වලට විකුණන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ combined portfolio එක තව කාට විකුණන්නත් පුළුවන්. ක්‍රම කීපයක් තියෙනවා. මුළු combine එක හැටියටම මේ දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ combine එක හැටියට අපි හිතමු මෙතන අරගොල්ලන් එක එකතු කරලා ඒගොල්ලෝ මට විකුණනවා. මම මුදලක් දීලා මම හිතන commercial leasing finance company leasing company දෙක තුන ඒ විදිහට මම ගන්නවා. අරගෙන මම ඒගොල්ලන්ට මුදල් දෙනවා. දැන් මං ගාව තියෙනවා මිලියන 200ක් වටිනා ණය කලබක්. ඒක තියෙනවා 40ක් leasing 60ක් personal loan තව ටිකක් මෙහෙම. එතකොට ඒ 200 මොකද මම කරන්නේ? ඒ 200 මම කොටස් වලට කඩනවා දැන්. මොකද මිලියනේ කොටස් වෙන්න පුළුවන්. ලක්ෂ 5 කොටස් වෙන්න පුළුවන්. මිලියන 2 වෙන්න පුළුවන්. දැන් ආයෝජකයෝ තව 100ක් 200ක් මම හොයාගන්න. ඒගොල්ලෝ මෙතන ආයෝජනය කරනවා. ඒතර ඒගොල්ලන්ගේ ආයෝජනයේට හම්බෙන රිටර්න් එක මොකද්ද? මේ ණය කලඹ. සංයුක්ත ණය කලඹෙන් එන අනාගත ප්‍රතිපාදන. ඒ ප්‍රතිලාභ අරගොල්ලන්ට යනවා ඩිවිඩන්ඩ්ස් හැටියට හෝ යම්කිසි ලාභාංශ හැටියට. ඕක තමයි සුරුකුම්කරණය කියලා කියන්නේ. මේ එන පාර්ශ්වකරු ආරම්භකයා බැංකුව හෝ ණය දෙන ආයතන, නිකුත්කරු විශේෂ කාර්ය ඒකකය, සේවා සැපයුම්කරු, ණය ශ්‍රේණිගත කිරීම ආයතන, ආයෝජකයන් මෙන්න මෙහෙම කට්ටියක් ඉතින් මේකට දායකත්වයේ දක්වනවා. හරි. දැන් මෙතනදී කීප දෙනෙක් ඉන්නවා. දැන් ගත්තොත් රේටින් කම්පැනිසුත් උන. මොකද දැන් ඔය දැන් ලංකාවේ එක මහා පරිමාණයෙන් නොවුනට පිටරටවලදී වෙනකොට මේක රේටින් කියන තැනට එනවා. මොකද එහෙම නැත්තම් වෙන්නේ මිනිස්සු ආයෝජනය කරන්නේ නැහැ මේකේ. දැන් අපි නිකම්ම මේක ණය කලබක් සංයුක්ත ණය කලබක් තිබ්බහම ඒ ණය කලබට වටිනාකමක් එන්න ඕනේනේ. ඒ ණය කලබට මොකද්ද තියෙන වටිනාකම? ණය කලබට දැන් එහෙම වටිනාකමක් නැති වුණොත් පුද්ගලයා ආයෝජනය කරන්නේ නැහැ නේ. දැන් අපි හිතමු අපි දැන් එක ලෝන්ස් ගන්නවා. අපි හිතමු හවුසින් කාඩ් ලීසින් ඒ පෝර්ට්ෆෝලියෝ එක අරගෙන අපි හිතමු ඔය පෝර්ට්ෆෝලියෝ එක අපි අපේ භාෂාවෙන් කියනවා නම් අය කර ගැනීමට නොහැකි NPL වැඩි ප්‍රොවිෂන් වැඩි එහෙම එකක් නම් ඒකට ආයෝජන කරන මිනිස්සුන්ට රිටර්න් එකක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර ඒක දිහා බලලා තුන්වෙනි පාර්ශවයකට පුළුවන් මේකට රේටින් එකක් දෙන්න. කියනවා මෙයා B- C+ එහෙම එහෙම. එතකොට ඒකේ රේටින් එක ඉහළයි කියලා කියන්නේ ඒ ණය කලමේ ක්වොලිටි හොඳයි. ඒකට වැඩි ප්‍රීමියම් එකක් ආයෝජනය කරනවා. ණයක් හා සමානයි. ණයකට අපි පුද්ගලයෙකුට ණයකට අපි දෙනවානේ රේටින් එකක්. ඒගොල්ලෝ දකින්න ඇතිනේ අපි තුමු මොනවා හරි බැංකුවක් ඩිබෙන්චර් ඉෂුව එකක් ගියාම ඒකට රේටින් එකක් දෙනවා. ඒතර ඒකෙන් කියනවා ඩිබෙන්චර් එකක රේටින් එක ඉහළයි කියලා කියන්නේ මොකද්ද? අතන අදහස් වෙන්නේ මෙතන ප්‍රතිලාභ වගේම ණය නැත්නම් මේකේ ආයෝජන කරොත් අපේ ආයෝජන සුරක්ෂිතයි. සුරක්ෂිතතාවය වැඩිද අඩුද කියලා තමයි ඒකෙන් තීරණය කරන්නේ. එතකොට ආරම්භකයා විසින් Taman දෙන ලද ඇතුළත් සංයුක්ත ණය කලබ විශේෂ කාර්ය ඒකයකට විකුණා අරමුදල් රැස්කොට එම ණය මුදල් නැවතත් ණය දීම සඳහා යොදා ගන්නවා. දැන් අර මම කිව්ව ලීසින් කම්පැනි එක්සැම්පල් එකට. එතකොට එයා ලබා දීපු ණය මුදල් ලීසින් පෝර්ට්ෆෝලියෝ එක මොකද කරන්නේ? මම ගිහිල්ලා ස්පෙෂල් පර්පස් වෙහිකල් එකට මම විකුණනවා තුන්වෙනි පාර්ශ්වයට. විකුණලා මම මුදලක් ගන්නවා. අරගෙන මම එතනින් එහාට සම්බන්ධයක් නැහැ. මම ආයෙත් මගේ ලීසින් බිස්නස් එක කරනවා. ඒතර මට තිබ්බ වාසියක් එකවර යම් ඩිස්කවුන්ට් එකට යටත් වෙලා මුදල් ටිකක් ලැබුණා. ඒ වගේම මගේ තිබ්බ මේ ණය කලබ ලීසින් එකේ තියෙන අවදානම තව පුද්ගලයෙකුට විකුණනවා. අර ඉල්ලික්විඩ් තිබ්බ ණය කලබ ලික්විඩ් තත්ත්වයට මම අරගෙන ආවා. ඒක තමයි මම මූලිකවම කරේ. එතකොට විශේෂ කාර්ය ඒකකය එම ණය කලබ විවිධ ණය අනුව තෝරා අවශ්‍ය පරිදි වෙන්කොට කුඩා සංයුක්ත ණය කලබ. දැන් මොකද කරන්නේ? මෙතන තියෙනවා කන්සියුමර්ලගේ ආයතනවල. එහෙම නැත්නම් එක එක vehicle types අනුව බ්‍රෑන්ඩ් අනුව එහෙම එක එක විදිහට තියෙන්න පුළුවන් මේ ණය කලබ ලීසින් පෝර්ට්ෆෝලියෝ. ඒක තවත් සුදුසු විදිහකට කඩනවා. උදාහරණයකට අපි හිතුවොත් ජපනීස් vehicle වල exposure. මොකද ඒ වගේ එක ආයෝජනය කරන්න පුළුවන් කට්ටියක් වෙනම ඉන්න පුළුවන්. ඉන්දියන් vehicles වෙන්න පුළුවන්. commercial vehicles වෙන්න පුළුවන්. මම මේ උදාහරණ තව ටිකක් ලඝු කරන්න පැහැදිලි කරන්න. ඒතර එහෙම කරලා දුන්නොත් ඕන දැන් ඒකට කැමති කට්ටියක් ඇවිල්ලා ඒකට ආයෝජනය කරනවා. දැන් මට මුළු ලීසින්ම ඔක්කොම මට ඕනේ. මම කැමති සාමාන්‍යයෙන් ජපනීස් වගේ vehicle තියෙන තැනකට මම කැමති කියලා කට්ටියක් ඉන්නවා.
තව කමර්ෂල් වෙහිකල් වලට ප්‍රිෆර් තව කට්ටියක් ඉන්නවා. ඒතර ඒ අනුවත් අපිට කොටස් වලට කඩලා තව දුරටත් සකස් කරනවා. එම කොටස් කිරීම බොහෝ විට ණය කළඹ වල ඇති අවදානම අඩු වැඩි බව අනුව මෙම කුඩා ණය කළඹයන් වත්කම් මත පදනම් වූ asset backed securities යනුවෙන් හැඳින්වෙනවා. හරිනේ. දැන් මේ assets තියෙනවා asset backed securities. දැන් මේ කියන පොඩි පොඩි ණය කළඹ කැඩුවාම ඒකට back වෙච්ච asset එකක් තියෙනවා. ඒකට back වෙච්ච leasing portfolio එකක් තියෙනවා. ඒකට කියනවා asset backed ABS කියලා කියනවා. right මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලෝ මම මේ කරගෙන යනකොට මේක අහන්න ඕනේ. ළඟට අපි යනවා ණය ශ්‍රේණිය කියන එක. මේ ණය ශ්‍රේණිය කියන්නේ ණය ශ්‍රේණිය කියන්නේ වෙන්නේ නියමිත දිනේ සුරුංගුපතේ ආයෝජනක ඇති මුදල් ආපසු නොලැබී හැකි වීමේ අවදානම අන්න. එතකොට දැන් අපි අර කිව්වනේ පුද්ගලයෝ හැටියට ආයතන හැටියට ණය නිපයුම් හැටියට එක එක ඉන්ස්ට්‍රුමන්ට්ස් හැටියට ශ්‍රේණිගත කරන්න පුළුවන් කියලා. ඒක අර ඉන්ඩිපෙන්ඩන්ට් අය ලීඩම් කරනවා ආයතන වලින් කරන්න පුළුවන් කියලා. එතකොට දැන් මේගොල්ලෝ දෙනවා මේකේ තියෙන ක්‍රෙඩිට් වර්තිනස් එක. අර අපි කීසති ඉගෙන ගත්තේ probability of default කියලා. ඒ කියන්නේ මේ ණයක් ලබා දුන්නාම ණය ආපසු ගෙවීමේ සම්භාවිතාවනේ probability of default කියලා කියන්නේ. හරි. එතකොට මෙතනදිත් එහෙමයි. ඒ ලබා දෙන ණය අපේ හිතුව මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ක්‍රෙඩිට් රේටින් එකක් දුන්නාම එතකොට මම දන්නවා ආයෝජකයෙක් හැටියට රයිට් මම දාන්නේ high risk ද low risk ද medium risk ද high risk එකක නම් මම දානකොට මට ලොකු ප්‍රීමියම් එකක් බලාපොරොත්තු වෙනවා. දැන් අපි හිතමු high risk නම් 10ක් දැම්මොත් 20ක් ඕන වෙන තත්ත්වයක් මට තියෙනවා. low risk නම් 10ක් දැම්මොත් 16ක් 14ක් ආවත් මට ඇති. අර නිකන් අපි ඩිපොසිට් එකක් දාන්නේ treasury bill වල දානකොට අපිට risk free ෆිනෑන්ස් කම්පැනි එක දානකොට අපිට high risk කියලා අපි වැඩිපුර මාජින් එකක් අපි ඉල්ලනවා ඩිපොසිට් එකකට. ඒ වගේ කතාවක් තමයි. ආයෝජකයෙක් ගිහිල්ලා අර කියන සංයුක්ත කලබේ කොටසට ආයෝජනය කරනකොට සංයුක්ත කලබ හෝ කොටස් වලට හෝ ණය ශ්‍රේණියක් තිබිය යුතුයි. හරිද? සුරුකුම් සකස් කරනකොට වැඩි අවදානම් නම් සුරුකුමට වැඩි පළදාවක්. අර high risk high return කියන ඒ concept එක පළුව කරනවා. high risk නම් high return එකක් තියෙන්න බෑ. නැත්තම් ආයෝජකයා ආයෝජන්නේ නැහැ. හරි? low risk නම් අන්න ඒක ලොකු ප්‍රීමියම් එකකට වික් හැකියි. දැන් අපි හිතමුකෝ මොනවා හරි එන පෝර්ට්ෆෝලියෝ එක හොඳටම ක්වොලිටි නම් එතකොට මම ඒක විකුණන්නේ පොඩි මාජින් එකක් තියාගෙන. මම කියනවා ඔයාලට 100ට මේක +2%. ඔයා ගන්න හැබැයි ඔයාලට 2% තමයි ඔයාලට මාජින් එක. අමතරව හම්බෙන්නේ 2%. හැබැයි මං ගාව තියෙන very risk එකක් නම් this +6%. මොකද ආයෝජකයා එන්නේ නැහැ මං ගාවට. දැන් මං අර එක තැනකට පැහැදිලා දැන් ලංකාවේ අපි හිතමුකෝ ලංකාවට ඩොලර්ස් ගන්න. එහෙම නැත්නම් ලංකාවට මුදල් ගන්න අපි කියනවා ISB International Sovereign Bonds. රජයේ බැඳුම් කර විදේශ වෙළඳපොළ වලට දැම්මහම ලංකාවේ තත්ත්වය නායකයන්ට බෑ රීස්ට්‍රක්චර් කරනවා ඩොලර්ස් නේ ඒ මතේ ගියොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ කියනවා අපි ආයෝජනය කරන්න හැබැයි අපිට රිටර්න් එක ඕනේ 8%ක් ඩොලර් බොන්ඩ් එකක. හැම රුපියල් 100ටම 8ක් අපිට ඕනේ. ඉස්සර 4ටත් කරා. ඇයි? අපි ස්ට්‍රෝං කියලා දැනගත්තාම. එහෙනම් අපේ පර්සෙප්ෂන් එක අපේ මෙහි ලංකාවේ ඉන්ටර්නැෂනල් රේටින් එක රටේ රේටින් එක උඩට යන්න අපිට හරි ලේසි ආයෝජකයන්ට අඩු ප්‍රීමියම් එකකට දෙන්න. දැන් ඇමරිකාවේ ඩොලර් ආයෝජනයකට දෙන්නේ ඩොලර් අපි තුමු මොන හරි එතන අපි තුමු ලයිබර් ප්ලස් 0.2යි නම් ලංකාවේ 2% ඉල්ලනවා. ඇයි? රිස්ක් එක වැඩි කියලා එයා හිතනවා. ඇමරිකාවේ රිස්ක් එක අඩුයි කියලා එයා හිතනවා. හරි? ඒක තමයි උතනදී අපි සාකච්ඡා කරන්නේ. ඊළඟට මෙම වත්කම් වෙළඳපොලේ විකුණු ලබන අතර ආයෝජකයන් ඒවා මිලදී ගන්න ලැබේ. විශේෂ කාර්ය ඒකකයේ මගින් නියමිත දිනට පොලිය ප්‍රාග්ධන ණය වාරිකය එම සුරුකුම ආයෝජනකයන්ට කෙවුණු ලැබේ. දැන් මේ කියන්නේ මොකද්ද? දැන් අපි හිතුවොත් ඒ ABS එක එහෙම නැත්නම් අපි එකට කියනවා විශේෂ වාහනය කියලා සැලකුවොත් ස්පෙෂල් පර්පස් වෙහිකල් එක කියලා හිතුවොත් එතකොට එයා මොකද කරන්නේ? එයා තමයි අන්ඩර්ටේක් කරන්නේ මේ ණය මුදල්, පොලිය මුදල් ආපසු අදාළ ආයෝජකයන්ට ගෙවන්න. එහෙම නැතුව අර මුලින් ඒක අයිති වෙලා තිබ්බ ලීසින් කම්පැනි නෙවෙයි. එතකොට ද්විතීයික වෙළඳපොලේදී ස්පෙෂල් පර්පස් වෙහිකල් එක තමයි ආයෝජකයෙක් ගනුදෙනු කරන්නේ.
සේවා සැපයීම කරන සාමාන්‍යයෙන් ආරම්භකයා කටයුතු කරන ලබන අතර ඔහුගේ කාර්ය වන්නේ සුරකම් වලට පදනම් වී ණයවල අපසුගීමේ වාරික මුල් ණයකරුවන්ගෙන් අය කර ගැනීම, එම අය මුදල් SPVට ගෙවීම සහ ණයකරුවන් පිළිබඳ පසුවිපරම් කටයුතු යනාදිය. මේවා සඳහා සේවා සැපයීම්කරුට ගාස්තුව විශේෂ කාර්යයකට ලබා දෙනවා. මේ ඇවිල්ලා එක එක මොඩල්ස් තියෙනවා. සමහරලාට තියෙනවා ලීසින් කම්පැනි එක මේ ටික ස්පෙෂල් පර්පස් එකට වික්ක අයින් වුණා. එයා ආයෙන්නේ නැහැ සටනට. ඒක ස්පෙෂල් පර්පස් වෙහිකල් එක තමයි පාරිභෝගිකයත් එක්ක කියන්නේ එයාගේ ලීසින් ක්ලයන්ට්ස් එක්ක ගණිතු කරලා කරන්නේ. අපි නන් රීකෝස් කියලා කියනවා. එහෙම නැත්තම් අරයා තවදුරටත් කියනවා නෑ මම කෝඩිනේට් කරනවා මගේ බරෝස්ලා කරලා එකතු කරලා ස්පෙෂල් පර්පස් එකට දෙනවා. එයා කරන්නේ අර කලෙක්ෂන් පාර්ට් එක. මොකද එයානේ දන්නේ එයාගේ ක්ලයන්ට්ස් ටික. එතකොට ඒක එයා කරන්න පටන් ගන්නවා. එතකොට එහෙම කරනකොට ඒවා සේවා සැපයීම් කරුවනේ. ඒ සඳහා මම ඒකට ගාණක් ලබා දෙනවා. ඒක අපි කියනවා සැපයීම් කරුවන් නැත්නම් සේවා සැපයන්නා කියලා. මම පැහැදිලි කරන්නේ මෙතන මේ ඉන්න කට්ටියගේ එක එක්කිනාගේ රෝල්ස් නැත්නම් ඒගොල්ලන්ගේ කාර්යභාරයන් තමයි අපි මේ සාකච්ඡා කරමින් යන්නේ. මේ සේවා සැපයීම්කරු කියන්නේ කවුද කියලා චුට්ටක් පැහැදිලි. සේවා සැපයීම්කරු කියලා මෙතනදී අපිට අදහස් කරන්නේ අර ඒ ලීසින් කම්පැනියම වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයකට දැන් අපි අරකෙදී කිව්වනේ දැන් වෙන්නේ ලීසින් කම්පැනි එක තියෙන වත්කමනේ ණය කලමනේ මෙයා මිලදී ගන්නේ. SPV ස්පෙෂල් පර්පස් වෙහිකල් කියන එක නේ. දැන් එතකොට ඒ ලීසින් කම්පැනියේ තියෙන පාරිභෝගිකයන්ගේ ලීසින් කලමනේ විකුණන්නේ SPV එකට. එතකොට දැන් වාරික මාසික වාරික ණය වාරික එකතු කරන කාර්යභාරය කරන්න පුළුවන් මේ ආරම්භකයා. එහෙම නැත්නම් ලීසින් කම්පැනියටම බැංකුවටම මේකත් කළ හැකි කියන එක තමයි මෙතනදී කියන්නේ. එතකොට එයා කරන්නේ අරගොල්ලන්ගෙන් සල්ලි එකතු කරලා SPV එකට දෙනවා. SPV එක ඊට පස්සේ අදාළ ආයෝජකයන්ට ලබා දෙනවා. දැන් එකම පුද්ගලයාට රෝල් එකක් හෝ දෙකක් කළ හැකි තියෙනවා. ඒ සඳහා SPV කියන ආයතනයෙන් ස්පෙෂල් පර්පස් වෙහිකල් කියන එන්ටිටි එකෙන් අරයට පේමන්ට් එකක් කරනවා. ඒ ඩෙට් කලෙක්ෂන් වලට. ඒක පැහැදිලි වුණාද? ඔව් සර් මේ දැන් මේ ලෝන් එක ගෙවන්න නැති වුණොත් ඒකේ අවදානම දරන්නේ කවුද එතකොට? හොඳ ප්‍රශ්නයක්. අන්සිකා ඒක දැන් මෙහෙම දෙකක් තියෙනවා. එකක් තමයි අපි හිතමු ලීසින් කම්පැනි. ලීසින් කම්පැනිය එයා අන්ඩර්ටේක් කරා මම එකතු කරලා දෙන්නම්. ඒ ටික SPV එක අල්ටිමේට්ලි ඉන්වෙස්ටර්ස්ට දෙනවා. ඔක පළවෙනි එක. දෙක ලීසින් කම්පැනි කියනවා මම ඔයාලට වික්කට පස්සේ අර කිසි කතන්දරයක් නැහැ. මම මේකෙන් අයින් වෙනවා. ඔයා බලා ගන්න ඕනේ ඩෙට් කලෙක්ෂන් එක. දෙක. පළවෙනි එක කිව්වා නන් රීකෝස්, දෙවෙනි එක රීකෝස්. අපි හිතමු දැන් ඔය දෙකේදීම ස්පෙෂලි නන් රීකෝස් වලදී ලීසින් කම්පැනි බයින්ඩින් නැත්තම් ස්පෙෂල් පර්පස් වෙහිකල් එක තමයි රිස්පොන්සිබල් ඩෙට් ටික කලෙක්ට් කරගන්න. හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ? ආයෝජකයන්ට අලාභ සිද්ධ වෙනවා. ඒක තමයි මේ බිස්නස් එක. ඒක තමයි මම ආර්ගුවේ රිස්ක් එක මේකේ. ඒකයි අර ක්‍රෙඩිට් රේටින් එකක් අපි ගන්නෙ. දැන් මම ආයෝජනය කරන්නේ හොඳ ක්ලයන්ට් බේස් එකක නම් ඒ එකතු වෙලා හදන සංයුක්ත ණය කළඹ හොඳ රේටින් එකක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? හොඳ රේටින් කියන්නේ ඩිෆෝල්ට් රේට් එක අඩුයි. ප්‍රොබබල් ඩිෆෝල්ට් අඩුයි. ඒගොල්ලෝ හොඳට ගෙවනවා. NPL ප්‍රොවිෂන් and සම්භාවිත අඩුයි. නරක නම් ඒක වැඩි. අල්ටිමේට්ලි ඒ බර දරන්න වෙන්නේ කවුද? ආයෝජකයාට. ආයෝජකයාට දරන්න ගෙවන්න බැරි වුණොත්, කලික් කරගන්න බැරි වුණොත් ඒක ලොස් එකක්. දැන් ඕක තමයි 1997 ඇමරිකාවේ අර සබ්ප්‍රයිම් මෝගේජ් කියලා උනේ ඕක. නිවාස ණයවල ආයෝජනය කළා ඒ සල්ලි මොකද කරේ මේ කියන බැංකුව. ඒගොල්ලෝ ස්පෙෂල් පර්පස් වෙහිකල් වගේ තියෙන ඉන්ෂුරන්ස් කම්පැනිස් වලට. සමුපාකාර කෝපරේටිව් වගේ වට වික්ක. කරලා බැංකුව අයින් වුණා. සල්ලිෙන් අයින් වුණා.
ඊට පස්සේ මොකද වෙන්නේ? අර ඇසෙට් බබල් එකක් ආවා. අර 1 බිලියන් 2 බිලියන් 3 බිලියන් කියපු නිවාස ණය පෝර්ට්ෆෝලියෝ එකේ නිවාස ණය ගෙවන්නේ නැති වුනහම බරෝස්ලා ඒගොල්ලෝ කිව්වා අපිට මේක ගෙවන්න බෑ ඕනනම් විකුණ ගන්න. හැමෝම විකුණන්න කියලා කිව්වහම මොකද උනේ? නිවාස අර 1 බිලියන් 2 බිලියන් 3 බිලියන් එක බහින්න ගත්ත පට ගාලා. ඉතින් ගෙවල් තියෙනවා ගන්න කවුරුත් නැහැ. ඒ කියන්නේ ඉන්ෆ්ලේට් කළා තමයි ලෝන්ස් දුන්නේ. එතකොට දැන් හිතමු 10 බිලියන් පෝර්ට්ෆෝලියෝ එක නිවාස තියෙන ඔරිජිනලි 10 බිලියන් වලට විකුණලා තියෙනවා ඉන්ෂුරන්ස් කම්පැනි එකක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. මම සද්ද වහලා අයින් වෙලා සිද්ධිය නන් රිකෝස්. අර ලීසින් කම්පැනි වගේ. 10 බිලියන් බහින 1 බිලියන් වලට. ඒ ගන්න කවුරුත් නැහැ ගෙවල් තියෙන ඔක්ෂන් කරා කවුරුත් නැහැ. බිලියන 9ක් ලොස් එකක්. කාටද ලොස් එක කියන්නේ? ඉන්ෂුරන්ස් කම්පැනි. එක්කෝ යාගෙන් ගත්තේ තවත් ඉන්වෙස්ටර්ස්ලට. යාන්සික අහපු ප්‍රශ්නේ උත්තරේ ස්පෙෂල් පර්පස් වෙහිකල් එක රෙස්පොන්සිබල්. රීකෝස් නන් රීකෝස් දානවා. අර මම කිව්වේ ලීගල් එක එක විදිහේ තියෙනවා යම් ප්‍රතිපාදන. නමුත් අර ටික මම ගත්තොත් SPV හැටියට මම අල්ටිමේට් රෙස්පොන්සිබල්. හැබැයි ඒ රිස්ක් එක බෙදිලා යනවා මගේ ආයෝජකයන්ට. ඒගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් කොටස් වෙළඳපොලෙත් එහෙමනේ. ඔයා ආයෝජනය කරනවා. අපි හිතමු ආයතනය හොඳට කරොත් ඩිවිඩන්ඩ්ස් හම්බ වෙනවා. හොඳට කරේ නැත්නම් ඩිවිඩන්ඩ්ස් අඩු වෙනවා. ඔයා දාන සල්ලි මුදලට ඒක ප්‍රමාණවත් වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. හොඳට කරොත් කැපිටල් ගේන් වැඩි වෙනවා. හොඳට කරේ නැත්නම් කැපිටල් ගේන් අඩු වෙනවා. ඒකනේ කියන්නේ මම මිලියනයක් කරා දැන් අයියෝ කොටස් වෙළඳපොලේ දැන් මට ලක්ෂ 4ක්වත් නැහැ නේ කියන. ඇයි? අඩු වෙලා. අල්ටිමේට් මම තමයි ඒකේ වින්දිතයක්. දැන් ඒකම තමයි මෙතන වෙන්නේ. ෂෙයා මාකට් එකේ වෙන්නේ ඉහළ පහළ යනවා යම් කිසි කාරණා දෙයකට මෙතන වෙන්නේ ඉහළ පහළ යනවා ආයෙ නොකරගත්තා. ආයෙ කරගත්තේ නැත්නම් අපි හිතමුකෝ මේ මාසෙට තියෙන පොලි මෙච්චරයි ඒකනේ බෙදෙන්නේ මේ මගේ ආයෝජන අනුව. පොලිය මිලියන 100ක් එනොත් මිලියන 60යි එන්නේ. ඒ 60 බෙදෙනවා මගේ ආයෝජන අනුව. දැන් 100 වුණා නම් මට මිලියනයක් හම්බ වෙනවා. 60 වුණාම ලක්ෂ 6යි. ලක්ෂ 4ක් මට පාඩුයි. ආයෝජකයා අල්ටිමේට් රෙස්පොන්සිබල්. පැහැදිලිද? ඔව් සර් thank you. අනිත් අය මොනවද තියෙන ප්‍රශ්න? එහෙමනම් අපි ඊළඟ කොටසට ගියොත් මෙන්න මේක. ඉතාම වැදගත්. සමානව සුරුගම් කරන ගැන කෙටිසට අහන්න ක්ලීනවා හා සමානව ඒගොල්ලෝ අපෙන් අහන්න පුළුවන් එකක් තමයි සුරුගම් කරන්නේ වාසිය අවාසි කියන එක අහන්න පුළුවන්. නිකුත් කරන්නා වෙත වාසිය අවාසි. ආයෝජකයා සඳහා වාසි අවාසි. නිකුත් කරන්නා කියන්නේ ආරම්භකයා බැංකුව එහෙම නැත්නම් ලීසින් කම්පැනි. මොකක්ද යාට වෙන්නේ? දැන් අලුත් මූල්‍ය ප්‍රභවයක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ලීසින් කම්පැනියට මෙච්චර කල් තිබ්බේ ලීසින් පෝර්ට්ෆෝලියෝ විතරනේ. එයා මොකද කරන්නේ? ඒක අවුරුදු 3ක් 4ක් 5ක් යනකම් එයා බලන් ඉන්නෝනේ. ඒක රිකවර් වෙනකම් ඉන්න බෑ. ඒක රිකවර් වුණාම තමයි අලුත් ලීසින් දෙන්න පුළුවන්. මෙච්චර කල් එයා හිතුවද මට මේක අර කියන අපේ භාෂාවෙන් කියන්නේ කුට්ටිය පිටි විකුණන්න. ඒ කියන්නේ හොයාගන්න නෑ. බැරි වුණානේ. නමුත් මේ ක්‍රමය යටතේ අර මගේ ඔරිජිනල් එක්සැම්පල් එක ගමුකෝ. මේ ලීසින් කම්පැනියක් තියෙනවා. බැංකුව. ඒක මිලදී ගන්නවා කියලා හිතන්න. බැංකුව තමයි මෙතන ආයෝජකයා හිතන්නේ. ලීසින් කම්පැනි තමයි මේක නිකුත් කරන්න කියලා හිතන්නකෝ. අපිට මේ හඳුනා ගැනීම පහසුම නේද? හරියට අලුත් ප්‍රභවයක් නේ. මූල්‍ය ප්‍රභවය. නැත්තම් එයා මොකද වෙන්නේ? බැංකුවකට ගිහිල්ලා ඕනි එකක් හරි STL එකක් හරි ගන්න ඕනේ. දැන් ඒක මේකේ වැලකෙන. ණය අවදාන උමාරු වෙනවා. ඒක කොහොමද? දැන් මම ගාව තිබ්බනම් මේකේ තියෙන යම්කිසි ක්‍රෙඩිට් රිස්ක් එකක් මම දරන්න බෑ. අවුරුදු 2ක් 3ක් 4ක මොනවා වේද මම දන්නේ නැහැ. දැන් උදාහරණ ගන්න කොවිඩ් 2019 මුල වෙනකොට මම මේ වගේ මිලියන 100ක පෝර්ට්ෆෝලියෝ එකක් තියාගෙන මම සිකියුරිටයිසේෂන් එකට යනවා. මිලියන 100ට මම මිලියන 80ක් 90ක් 92ක් අරගෙන මම පැත්තකටලා මම ලීසින් කරන්න බලන් ඉන්නවා. 2019 අප්‍රේල් නම් ඊස්ටර් සන්ඩේ. තව ටිකක් ගියා
කොවිඩ්. දැන් මොකද වෙන්නේ? දැන් ඒ ගත්ත එක්කෙනාට සල්ලි යන්නේ නැහැ. ඇයි? මොරටෝරියම්. කන්ටිනියස් මොරටෝරියම්. එහෙම කියලා දෙන්න බෝ ලීසින් කම්පැනිට දැන් ඔයා මෙහෙමයි මේ ඔයා මට දීලා තියෙන මේක ගෙවන්න ඇති පෝර්ට්ෆෝලියෝ එකක් දැන් ඔයා මේක ගන්න කියන්න බෑ. දැන් මම මගේ අවධානය හුමාරු කරලා ඉවරයි. අලුත් මූල්‍ය ප්‍රභවයක් මට මුදලුත් ආවා. මම අලුතෙන් සමහර නොකර ඉන්නවා වෙන්නත් පුළුවන් මේ මාකට් එක හොඳ නැහැ කියලා. so lucky. අපි දන්නේ නැහැ ඉදිරියට මොකද්ද වෙන්න තියෙන්නේ කියලා. එතකොට අවධානය හුමාරුනා මගේ. අවම මූල්‍ය පිරිවැයක්. දැන් මම මේක ගිහිල්ලා මට මිලියන 100ක් ආය අලුත් ප්‍රභවයක් හැටි සල්ලි ඕනේ අලුතෙන් රීලෙන් කරන්න කියලා මම ගියා නම් මගේ සුරුකුමක් ඉල්ලයි වෙන නාය කොන්දේසි පුද්ගලයාපති වගේ දේවල් ඊට පස්සේ වෙන පොලි අනුපාත ඔක්කොම මන අනුවනේ මම අලුතෙන් ගන්න වෙන්නේ. හැබැයි මේක අවම මූල්‍ය. මගේ 100ට 90ක් 92ක් එනවා ඒක මට ඇති. අදට මට ඒ ප්‍රමාණය හොඳටම ඇති. වත්කම් වගකීම් නොගැලපීම අවම වෙනවා. දැන් මෙතනදී asset liability mismatch එක දැන් මම මොකද මේ asset එකක් නේ විකුණන්නේ. ඒ asset එක වික්කාම ඒකට හම්බෙන හින්දා cash වත්කම් වගකීම් ගැටලුවක් නැහැ නැත්තම්. එහෙම නැති වුණා නම් තමයි මම මෙතනම තියාගෙන ඉන්න ගියාම සමහර ලාවට වත්කම තියෙනවා. liability කියන්නේ මේ ඊට පස්සේ cash මට එන්නේ අර විදිහට NPL වෙලා ටික ටික අඩු වෙනවනම් ඔන්න liquidity ප්‍රශ්නයක් එනවා. වත්කම් තියෙනවා. හැබැයි මට කෑෂ් එන්න පටන් ගන්න හිමින් මොකද එතකොට වෙන්නේ කිව්වේ නැත්තම් එක්කෙනෙක් දෙන්නේ පරක්කු වුණොත් දැන් මේ මොරටෝරියම් වලදී අපේ ලික්විඩිටි ප්‍රශ්නත් එන්න තිබ්බනේ දැන් අපි දීලා එන්නේ නැහැ කස්ටමර්ස් සල්ලි වලත් මට දෙන්න විදියක් නැහැ ඒගොල්ලෝ අහනවානේ මාස 3න් 6න් මැච් වෙනකොට සල්ලි දෙන්න ඕනේ නමුත් මට ඒක දී ගන්න විදියක් නැහැ ඇයි මේ සල්ලි එන්නේ නැහැ නමුත් මේකේම නෙවෙයිනේ ඇසෙට් එක විකුණන සල්ලි ටිකක් ආවා මට එන්න ලයබිලිටි සෙටල් කරන්නත් පුළුවන් අයි කෑෂ් ඇවිල්ලා නැහැ ඒතර ඕක තමයි නිකුත් කරන්න අපිට තියෙන වාසි හරි බලන්න ඒකේ මොකක් හරි අඩුපාඩුවක් එහෙම නැත්නම් නොපැහැදිලි කොටසක් තියෙනවද කියලා එහෙම මාරු කරාම දැන් මේ ඒ නිකුත් කරන්නාගේ ශේෂ පත්‍රයෙන් ඒක වත්කමක් විදියට අයින් වෙලා වෙනවත්කමක් විදියට අලුත් වත්කමක් විදියට එනවද නෑ එතනදි වෙන්නේ අහන්සිලා මෙහෙමයි දැන් අපි හිතමු එතන වෙන්න පුළුවන් දේ මගේ තියෙන ලීස් පෝර්ට්ෆෝලියෝ එක මගේ ඇසෙට් එකක් හැටියට තියෙනවා ඒක ගිහිල්ලා ඒ වෙනුවට මොනවද දෙන්නේ කෑෂ් තව වත්කමක් එනවා මගේ ඒතර කෑෂ් හැටියට ඒකේ මගේ අතේ අපි දුමුකෝ කරන්ට් ඇසෙට්ම කියලා ඔටිම ඩේටා ගියා කෑෂ් ආවා අපි මේ විදිහට හිතුවා ඩේටා කෙනෙක් නම විකුණන්නේ ඒක විකුණ සල්ලි එනවා හොඳ වත්කමක් මට එනවා අඩුවෙන් එන්න පුළුවන් හැබැයි ඒක P&L එකට යවන්න පුළුවන් charge එකක් හැටියට ඒත් මට වාසි මිලියන 100ක් මම විකුණනවා මිලියන 92කට 100ක් 92කට විකුණනවා කියන්නේ මිලියන 8ක් තමයි මගේ cost එක මිලියන 8ක් cost එක වුණා කියලා මට ප්‍රශ්නයක් තියෙනවද නැහැ ඇයි ওই මිලියන 100 ගන්න මම අවුරුදු 4ක් හිටියා නම් 100ට 180ක් එනවා මට අවුරුදු 4 පුරා එනවනේ හැබැයි ටයිම් වැලියු බැලුවම ඔය 180 අද වටිනාකම සමහර ලාවට මිලියන 94ක් වගේ වෙන්නත් පුළුවන් අනිත් රිස්ක් ඔක්කොම බැලුවම අපි දන්නේ මම මේ 180 කිය බෝල් පාක් ෆිගර් එක 100 මට සමහරට 120ක් 25ක් වෙන්න පුළුවන් අවුරුදු 4ක් පුරා එන කෑෂ් ෆ්ලෝ එක ඕක ඩිස්කවුන්ට් කරලා බැලුවම 94ක් වෙන්න පුළුවන් අද වටිනාකම හැබැයි මට ඊට වඩා බෙට 92කට විකුණලා 2 මිලියන් ලොස් එකක් අර පැත්තට ගියා 92කට අද මට සල්ලි එනවා ඊට පස්සේ මට තව බිස්නස් එකක් කරන්න පුළුවන් අලුත් ප්‍රයිසිං අලුත් ක්ලයන්ට් බේස් මට තව දෙයක් කර හැකියි අරක තව ගාඩට දෙනවා අන්සික පැහැදිලිද ඔව් සර් thank you හරි අනිත් අයට කොහමද මේක අමාරුම නැහැ නමුත් අර චුට්ටක් හොඳට පොඩ දාගත්තොත් අපිට පහසුයි මොකද සමහරලාට විභාගෙට මේවා අහන්න පුළුවන් එතන මොනවද එහෙම නිකුත් කරන්න ආවිත අවාසි මොනවද අමතර පිරිවැයක් දැරිය යුතු වීම මොකක්ද ඇත්තටම දැන් අපි මොනවා කිව්වත් අපි ලීස් එක කලෙක්ට් කරනවට වඩා වෙනස් ක්‍රමයක් නෙමේ අලුත් ප්‍රභවයකට ගිහිල්ලා මේ දේ කරනකොට
කොහොමත් අමතර පිරිවැයක් දරන්න වෙනවා එතන. බට් ඒක රිලටිව්ලි ලාභද පාඩුද අපේ අවශ්‍යතාවයද කියන එක බලන වෙන කතන්දරයක්. නමුත් අමතර පිරිවැයක් දැරීමක් සිද්ධ වෙනවා. යම් තාක් දුරට සංකීර්ණයි. ඒකත් හරිනේ. දැන් මේක මේ අපි කතා කරන මේ විදිහට කිව්වට ඊට වඩා ඩොකියුමන්ටේෂන් ගොඩක් තියෙනවා. හරි? නෛතිකව බලන දේවල්, සුරුකම සයින් වෙන දේවල්, අරහන්සික ඇහුවාගේ දැන් අරයා එව්වේ නැත්තම් ඒ රිකවරි එක මම කොහොමද කරන්නේ? එතකොට ඒකට මට මොනවද කොස්ට් එක? ඒක කොහොමද නීති ප්‍රතිවාදනෙන් ආවරණය කරන්නේ? ගොඩක් කතන්දර තියෙනවා. නැත්තම් අර කියන තරම් ලේසි නෑ. රයිට් වාදෙන්න මම දෙන්නම්. ඔයා යන්න මම ගන්න. ඒක කතන්දරයක් නෑ. අන්සික අහන ප්‍රශ්නයක් මොරටෝරියම් දුන්නාම ඉන්වෙස්ටර්ට රිටර්න් එකක් ලැබෙන්නේ නැද්ද? රිටර්න් එක SPV එක දෙන්නේ නෑ. එතකොට අපි උදාහරණයකට ගත්තොත් හංසිකා අරකම වගේම තමයි. ෂෙයා කතන්දරේ හිතුවොත් හරින යුනිට් ට්‍රස්ට්ම ගන්නකො. යුනිට් ට්‍රස්ට් එක කියලා කියන්නේ මොකද්ද? වටේ පිටේ දෙන ඔක්කොම ෂෙයාර්ස් අරගෙන යා ලොකු එකක් හදලා ඒ ෂෙයා පෝර්ට්ෆෝලියෝ යුනිට් වලට බෙදෙනවා. එතකොට දැන් මට අපි හිතමුකෝ ඩිවිඩන්ඩ්ස් හැටියට හම්බෙන්නේ ඔක්කොම ෂෙයාර්ස් වලින්. ඩිවිඩන්ඩ්ස් හැටියට හම්බෙනවා මට මිලියන 100ක් මේ අවුරුද්දේ. ඒ මිලියන 100 තමයි මම බෙදන්නේ අර යුනිට් ගත්ත 1000 දෙන අතර. දැන් අපි හිතමු එන අවුරුද්දේ ගිහිල්ලා මට මිලියන 60යි නම් හම්බ වෙන්නේ ඩිවිඩන්ඩ්ස් හැටියට. ඒ 60 තමයි බෙදන්නේ අරගොල්ලන්ට. මිලියන 40ක් අඩු වුණා කියලා මම මේ ලයබල් නේ අරගොල්ලන්ට පේ කරන්නේ. මේකෙත් එහෙමයි. SPV එකට ණය හෝ පොලි අනුපාත හෝ චාර්ජස් හෝ හැටියට එන ටික තමයි එයා අනුරූපී විදිහට බෙදන්නේ. මේ අවුරුද්දේ 100යි කියලා ඒක දීලා එන අවුරුද්දේ 60ට බැස්සොත් 60 බෙදන්න වෙයි. ඒක මම ලයබල් නෑ අදින්. ඇයි? ඉන්වෙස්ට්මන්ට් යන කළා තියෙන්නේ. ඉන්වෙස්ට්මන්ට් එකක් ලාභ වෙන්න පුළුවන් පාඩු වෙන්න පුළුවන්. ඒක දැනගෙන තමයි ඉන්වෙස්ටර් මං ගාවට එන්නේ. වෙන මොනවද තියෙන කැක්ක? අපි ආයෝජක පැත්තට හරිනොත්ද? ආයෝජක කියලා කියන්නේ මෙතන උදාහරණයක් ඇටියට ගත්තොත් බැංකුව අර මේ සමීකරණේ දෙන්නෙක් නම් ලීසින් කම්පැනි බැංකුවට විකුණනවා කියලා හිතන්නකෝ. එහෙම. එහෙම නැත්නම් අර දෙවෙනි අවස්ථාවේදී SPV එකෙන් මුදල් ගන්න එක්කෙනා තමයි ආයෝජක වෙන්නේ. SPV එකේ ආයෝජන කරන කෙනා ආයෝජකයා. SPV එකට ණයකම් විකුණන එක්කෙනා තමයි නිකුත් කරන්නේ. ඔය ලීසින් කම්පැනි ආරම්භකයා. දෙවෙනි උදාහරණය. ආයෝජකයා දින මාසෙ වැඩි ප්‍රතිලාභයක්. ඒ ඇයි? සමහරවිට ආයෝජක අපි තුන් කර කලින් උදාහරණ බැංකුවක් කියලා. එයා ගිහිල්ලා ලීසින් දැන් එයාට ලීසින් පැත්තට යන්න ඕනේ. මේ ලීසින් පැත්තට යන්නේ කොහොමද? ක්‍රම දෙකක් තියෙනවා. එකක් තියෙනවා බ්‍රාන්චස් වල ලීසින් ඔෆිසර්ස් දාලා ඒ විදිහට ගිහිල්ලා අපිට ලීසින් පැත්තට යන්න පුළුවන්. එක ක්‍රමයක්. එතකොට දැන් අනිත් ක්‍රමය තමයි අර කාගෙන් හරි ලීසින් පෝර්ට්ෆෝලියෝ එක සෙක්युरिटाइजेशंस වල ගන්න එක. එතකොට දැන් ඔය ක්‍රම දෙකෙන් ගත්තොත් පළවෙනි ක්‍රමය ලීස් වෙන්න පුළුවන්. එක තැන ඉඳලා හොඳට ස්ටඩි කරලා රේටින් ඔක්කොම බලලා හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් මම ගන්නවා. ඒකෙන් මට වැඩි ප්‍රතිලාභයක් එනවා. කොස්ට් එක මිලියන 92යි මගේ රිටර්න් එක අවුරුදු 4කට යම් ප්‍රමාණයක් වැඩි වෙන්න පුළුවන්. how I manage මම අර යතුරු යන විදිහට මම හොඳට ස්ටඩි කරපු එක මාකට් එක හරියට බලලා තියෙන එක රිස්ක් ටික චෙක් කරලා තිබ්බොත් මට බෙටර්. මම තනියම ගිහිල්ලා කට්ටිය දාලා ඔක්කොම කරලා රිකවර් කරලා කරනවට වඩා. දෙක ණය කලබ විවිධාංගීකරණය. දැන් මං ගාව තියෙන තනිකරම ලෝන්ස් පෝර්ට්ෆෝලියෝ එකක් නම් ඔන්න මට ණය කලබ විවිධාංගීකරණය කියන පැත්තට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මට ලීසින් පැත්තකට මට ය아가න්න හැකියාවක් ලැබුණා මේ ක්‍රමය නිසා. ඒකම තමයි ආයිගාද අවාසිය තමයි යන්න ණය අවදාන.
එහෙම නැත්නම් අර කියන ණය කළඹේ අවදානම දැන් ස්විච් වෙනවා නිකුත් කරන්නගේ අතෙන්ට. එහෙම නැත්නම් ආරම්භකයාගේ ආයෝජකයාට. එහෙනම් අර වගේ වෙන්නේ නැත්නම් මෙච්චර වෙලා ඉම්පැක්ට් එක තිබ්බේ ආරම්භකයා ඔරිජිනේටර් ලීසින් කම්පැනිනේ. දැන් අර කොහෙවත් ඉන්න ආයෝජකයා නැත්නම් බැංකුව එහෙම නැත්නම් තුන්වන පාර්ශ්ව ආයෝජනයට. ලීසින් කට්ටිය ගෙවුවේ නැත්නම් අරයට රිටර්න් එක නැති වෙනවා. එතකොට ඒකට තමයි අර ප්‍රීමියම් එකක් ගෙලලා ගත්තේ. නමුත් එයාගේ තියෙන ඉන්වෙස්ටර් ප්‍රොපොසිෂන් එක අනුව රෙෆරන්ස් එක අනුව එයා හිතනවා ඇති එක හොඳයි ප්‍රමාණවත් කියලා. right. මොනවද ගැටලු? මොනවද ප්‍රශ්න? මේක නම් අපි කලිනුත් කිව්වා. බලන්න දැනට මොනාර ගැටලු ටිකක් තියෙනවද බලන්න ඉස්සෙල්ලා. එහෙමනම් චුට්ටක් ඉස්සරහට යමු. සුරකුමක් ලබා ගැනීමේදී දැන් මේ කියන්නේ ඉන් ජෙනරල්. ඒක දීපල මුදල් රත්තරන් පුද්ගලයාප කොටස් වාහන යන්ත්‍රෝපකරණ ඕන දෙයක්. අපි මෙන්න මේවා ටික බලනවා. value realize value charge. තක්සේරු කරන්න පුළුවන් කොච්චර ලේසියෙන් තක්සේරු කරන්න පුළුවන්. කෑෂ් වගේ આવොත් over the counter. second hand vehicle එකක් આવුත් ටිකක් කරදරයි. විකුණන්න ගියාම purchase 10 පාරක අද්දරක තියෙන එකක් ලේසි අක්කර 5ක ඇග්‍රිලෑන්ඩ් එකට වඩා. selling value එක. දැන් මේක විකුණන්න පහසු වගේම වැලියු එකක් තියෙන්න ඕනේ. right? දැන් අපි හිතන්නකෝ මිලියන 800ක වැලියු එකකුයි මිලියන 50ක වැලියු එකක් ගත්තොත් මේ කොන්ටෙක්ස්ට් එකේ සමහර වෙලාවට අපි හිතමුකෝ apartment එකක් තියෙනවා. ඉහළම තට්ටුවේ ඔක්කොම ඒක මිලියන 300යි. penthouse වගේ. මොකද මිලියන 50කට වගේ සාමාන්‍ය එකකුත් තියෙනවා. දැන් මට ඇත්තටම ඕකෙදි ගත්තොත් විකුණුම් මගයක් තියෙන්න පුළුවන් 300. හැබැයි විකුණා ගැනීමට පහසු වීමට ගියොත් වෙන්නේ 50 විකුණන එක ලේසි. ඒ වගේම විකුණුම් මගයක් වැඩිපුර තියෙනවා කියන එකත් තව වාසියක්. දැන් අපි තුන්කෝ මිලියන 10ක ෆැසිලිටි එකට මිලියන 50ක වටිනාකමක් තියෙන එකක් තියෙනවා කියන ලොකු විකුණම් අගයක් තමයි මිලියන 10 ප්‍රොපර්ටියට මිලියන 15ක ප්‍රොපර්ටියක් තියෙන එක. ඒක 15ට වඩා 50ක එක වටිනවා. ඒතර විකුණුවාගේ වැඩි නම් මට මගේ භාගයේ නිපාතක වැඩි. ඒ සුරුකමෙන් කව වෙලා තියෙනවා ඇසෙට් කවර් එක 3-4 ගුණයක්. එතකොට පාරිභෝගිකයා ණයලාභියා වුණත් බලනවා දැන් මිලියන 10කට මිලියන 50ක එකක් සින්න වෙන්න දෙන්න බෑ මොකක් හරි කරන්න ඕන. හැබැයි 10ක එකකට 12ක් නම් තියෙන්නේ. ඒත් ඉතින් බැංකුව කරත් කමන්නේ මට කීයක් හරි හම්බ වෙනවා බැංකුව විකුණ ගන්න එක හොඳයි. අන්න. දැන් 50ක විකුණන්න ගියාම එයා දන්නවා දැන් 50ක විකුණන්න ගියාම මිලියන 40ක විතර කෙනෙක් ආවොත් මට පාඩුයි නේද? යම් මානසිකත්ව. හරි? හතරවෙනි එක අය කරගන්න. ඒ කියන්නේ charge එක ලේසි. දැන් අපි ගත්තොත් සමහර ඒවා ගිහිල්ලා දැන් පරාටේ තිබ්බොත් අපිට ලේසි නේ. board of directors edition එකක් ගත්ත වැඩි කරා. cash ගත්තොත් over the counter letter of settlement වලින් වැඩි කරා. gold උත් එහෙමයි. හැබැයි දීපල තුන්වන පාර්ශ්වයේ දීපල කොටස් වාහන ඒව තිබ්බොත් ඒව charge කරන එක පැහැදිලි ලේසි නෑ. උසාවි ගිහිල්ලා ඩෙට් රිකවරි එක ගිහිල්ලා මනි රිකවරි ගිහිල්ලා එතකොට මෙන්න මේ වගේ කාරණා කීපයකුත් අපි බලනවා සුරුකුමක තියෙන ලක්ෂණ. සුරුකුමක් ලබා ගැනීමේදී අප බැලිය යුතු නැත්නම් සාධක තමයි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. මේක පොඩ්ඩක් කියව ගන්න බලන්න. ඊට පස්සේ අපි හරි වටින දෙයක්
මේක ප්‍රශ්න කීපයකදී අහපු දෙයක්. ණය ලබා දෙන්නාට සුරුකුමක් ලබා ගැනීමේ තියෙන වාසි සහ වාසි. දැන් ණය ලබා දෙන්න කියන්නේ කවුද? බැංකුව. එහෙම හිතන්න. බැංකුව පුද්ගලයෙකුට ණයක් ලබා දෙනවා. ඒ ලබා දෙන ණය ලබා දීමේදී සුරුකමක් ගත්තාම මොනවද වාසි? ණය අවදාන වාමන. හරියට හරිනේ. ඔයගොල්ලන්ට මතක නම් සෙක්ෂන් 3 වල අපි ගණනුත් හදලා පෙන්නුවා. ප්‍රොවිෂන් එක දීපලක් තිබ්බොත් අඩු වෙන ප්‍රමාණය. දෙක වැඩිපුර අවදානම් සහිත ණය කරා යන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ දැන් සුරුකුමක් නැත්තම් මට යන්න පුළුවන් මිලියන 5 නම්. එහෙම නැත්තම් සුරුකුමක් නැත්තම් මට යම්කිසි ශේෂ්ත්‍රයකට හිතන්නවත් බැරි ඒවා සුරුකුමක් එක්ක මට යන්නට පුළුවන්. උදාහරණ ඇග්‍රි ගන්න. අපි යම්කිසි වැඩි කරන කෙනෙක් ඉන්නවා. නමුත් එයාට ඇග්‍රි වලට එයාට දීපලක් දෙනවා නම් අපිට ටිකක් වැඩි ප්‍රතිශතයකින් ණයක් ලබා දෙන්න පුළුවන්. මොකද හදිස්සියකට දීපලක් තියෙනවා. තුන්වෙනි එක තරගකාරීත්වය වැඩි. සුරුකුම් සහිත නම් පොඩි කම්පිටිෂන් එකක් තියෙනවානේ. විවිධ ණය විවිධ ශේෂ්ත්‍ර ඒකට අපිට එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන්. දැන් අර මම කිව්වා වගේ දැන් අවදානම පැත්ත වගේම එක එක ප්‍රොඩක්ට්ස් වලට යන්න පුළුවන්. සමහරවිට අන්ටෙස්ටඩ් ඒවා පව අපිට try කරන්න පුළුවන්. මොකද quality back නම්. ඒව තමයි ණය ලබා දෙන්නට තියෙන සුරුකමක් ලබා ගැනීමේ වාසිය. එතකොට අපි අනිත් එකට කිව්වොත් අවාසි මොනවද කියලා. දැන් බැංකුවකට අවාසි මොනවද සුරුකමක් ගත්තා. මෙහෙම අවදානම් වැඩිනේ. ඇයි ડોකියුමන්ටේෂන් ටික හරියට තියෙනවද? එහෙම නැත්නම් මේ ඔප්පුවක් කරන්නේ නැති වුණොත් මොකද්ද වෙන්නේ? හරි තැනක සේෆ් එකකට දැම්මද? ඩුවල් කස්ටඩි තියෙනවද? මෙහෙම අවදානමක් එනවා. ඔපරේෂනල් රිස්ක් එකක් එනවා. මොකද දැන් අපි ලයබල් මොකද ඒක හරියට නඩත්තු කරගන්න එපා තියාගන්න ඕනේ. ආයිලන්ඩ් වල දෙන්න ඕනේ. දැන් හොඳ අවස්ථා සමහරකට අපි දකිනවා මේ අපි ඔක්කොම කරනවා. හැබැයි අන්තිමට කස්ටමර් එනකොට මේ ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික ගන්න. ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික අපි ගාව නැහැ. ඇයි? සමහරවිට නැති වෙලා ඒක හෙඩ් ඔෆිස් එකේ තියෙනවා කියලා අපි හිතුවට හෙඩ් ඔෆිස් නෑ ඒක. ඒක තාම බ්‍රාන්ච් එකේ. හරි. අර ඒක දැන් අපිට නැති වුණා නම් කස්ටමර්ට එකයි. අපිට ගොඩක් තියෙන හින්දා අපිට සමහරවිට ලොකු බලපෑමක් නොවෙන්න පුළුවන්. නමුත් මොකද වෙන්නේ අන්තිමට? සමහර වෙලාවට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ මේ මෙහෙයුම් අවදානම අපිට ප්‍රශ්නයක් වෙනවා. නීති අවදානම ගැන කතා කරොත් දැන් සාමාන්‍යයෙන් අපි සිකියුරිටි එකක් නැත්තම් ප්‍රශ්න නැහැ. හැබැයි සිකියුරිටි එකක් තියෙනවා නම් mortgage bond එහෙම නැත්නම් agreements ද ඒවල තියෙන අඩුපාඩුද ඒවා නිසි පරිදි තියෙන්න ඕනේ. අපි දැන් උකස ගන්නවා හා සමානව නෙවෙයි. ඒ උකස අරගෙන හරියට නිසි පරිදි කරන්නේ නැති වුණොත් අපි ගිහිල්ලා ඕක උසාවියට දාලා මේව කරන්න ගියාම අය කරගන්න ගියාම සමහර ලාවට අපිට ඔඩි කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා නීති අවදානම තෙදෙන ඇති වෙනවා. එතකොට ওই දෙක පිළිබඳව අපි සෑහෙන දුරට කල්පනා කරන්න ඕනේ. ණය ලබා දෙන්නාට සුරුකුමක් ලබා ගැනීමේ වාසි සහ අවාසි. හරි. එහෙමනම් අපි දැන් තව පොඩ්ඩක් ඉදිරියට ගියොත් දැන් මේවා මම මෙහෙම දාන්න ඉතුරු මේවා මේ විදිහටම විභාගෙට ආවා ඈ ඉස්සරහටත් එනවා. දැන් මම බාසලකට යන්න කලින් මේ පොඩි එක්සර්සයිස් එකක් මම ඔයගලන්ට දෙන්නම්. එක විනාඩි 5ක් ගන්න. ඒකෙදී ණය ලබා දෙන්නා මෙතන ඉන්නේ. ලබා ගන්නාට සුරුකුමක් බැංකුවට ලබා දීමේදී වාසි මොනවාද අවාසි මොනවාද? ඒ කියන්නේ දැන් උතනදි වෙන්නේ ණය ලබා දෙන්න බැංකුවට නෙමෙයි තියෙන වාසි අවාසි. ඔක අනිත් පැත්තටත් ඒගොල්ලෝ අහනවා. ඒ කියන්නේ
පාරිභෝගිකගේ පැත්තෙන් ණය ලාභියාගේ පැත්තෙන් සුරුකුමක් බැංකුවට ලබා දීමේදී වාසි මොනවද අවාසි මොනවද කියලා විනාඩි දෙකක් අරගෙන ඔයගොල්ලෝ ලියන්න. ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරමු. මොනවද අපි වුණු පළවෙනි එක නම් ණය ලබා දෙන්නා වෙනට ණය ලබා ගන්නා. හැටියට આવොත් කියන්න බලන්න. මොකද ඒකත් පසුගිය ප්‍රශ්න පත්‍රවල තිබුණා. කාටද කියන්න පුළුවන්? හිතන්න ඔයා ණයලාභියෙක් යනවා බැංකුවට. සුරුකුමක් අතේ තියෙන වෙලාවේ සුරුකුමක් අතේ නැති වෙලාවේ තියෙන වෙනස්කම් තමයි මෙතන තියෙන වාසි අවාසි. මොනවද වාසි? गायत्री, निगार, अंशिका, अंजुला කියන බලන්න. සර් මේ වාසියන් නම් තමයි සර් මේ ජන සිරුම්වා කියනකොට මේ ලොකු ණය මුදලකට යන්න පුළුවන් සහ මේ කාලය දික් කරගන්න පුළුවන්. right. කියන්නේ අපිට ඇත්තටම හොඳ කියන්නේ අපිට අපි කියනවා මොකක්ද ඒකට අපි වාසිදායක ණය කොන්දේසි වලට එළවෙන්නට පුළුවන්. නේ? දිගු කාලයක් එහෙම නැත්නම් අඩු පොලියක් right එතකොට අන්න ඒ වගේ දේවල්වලට යොමු වීමේ හැකියාවක් තියෙනවා අපිට අනිත් පැත්ත එක නෝට් කරගන්න හොඳ පොයින්ට් එකක් ඒක අහසු ලිහි සහනදායී ණය කොන්දේසි සඳහා අපිට එකඟතාවයක් නැති කර ගැනීම කියන එක තමයි අපිට ණයලාභයේ හැටියට තියෙන වාසිය right තමනවාද ණය ලබා දෙන මූල්‍ය ආයතනයේට ඒ තමන් පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් හරියට හරි. ඒ කියන්නේ තමුන් පිළිබඳ හොඳ ප්‍රතිරූපයක්. නැත්නම් තමුන් පිළිබඳ විශ්වාසයක්. right? ඇති කරගන්නට හැකියාවක් තියෙනවා මම සුරුකමක් එක ගියොත්. එතකොට බැංකුකරුවා වුණත් මන් දිහා බලන right මෙයා ව්‍යාපාරය තුලින් යම් කිසි දෙයක් හොයලා ඒක ආයෝජනය කරලා නිසි පරිදි ඒක ව්‍යාපාරය තුළ ආයෝජනය කරපු ව්‍යවසායකයෙක්. කියන්නේ හොඳ ප්‍රතිරූපයක්. ඒතර හොඳ ප්‍රතිරූපයක් තමුන් සම්බන්ධයෙන් ඇති කරගෙන හැකියාවක් ලැබෙනවා කියන එක හොඳ පොයින්ට් එකක්. මම හිතන්නේ දිලිනි අපිට සජෙස්ට් කරා loan quality increase වෙනවා කියන එක හරි හැබැයි දිලිනි ඒක ධනුෂිකා ඒක කාටද ඒක? ඒතර දැන් ණය ලාභියාගේ පැත්තෙන් ඒකේ මොකද්ද මට දෙ ඇඩ්වාන්ටේජ් එක කියන්නේ අර නැත්තම් කලින් එකටද? quality එක improve වෙනකොට මොකද්ද ඒකේ? දැන් මම බලාපොරොත්තු වෙන්නේ අර කලින් කිව්වාගේ එක්ක අපිට කන්සෙෂන් රේට්ස් වෙන්න පුළුවන් නැත්නම් මගේ පිළිබඳ රෙපියුටේෂන් එකක් ගැන මට ඇති කරන්නට පුළුවන් රයිට් එතකොට මම මේ කියන්නේ ණය ලාභියාගේ පැත්තෙන් තියෙන වාසිය තමයි අපි සාකච්ඡා කරන්නේ ඔයා කියන එක හරි හැබැයි ඒක ණය ලාභියාට නෙවෙයි ණය ලබා දෙන්නට තමයි ක්වොලිටි එක බලපාන්නේ මොකද සිකියුර්ඩ් වෙනකොට ක්වොලිටි එක හොඳයි ඒ ණයයි කියන්නේ සාපේක්ෂ සිකියුරිටි එකක් ලබා දීමේදී සාපේක්ෂව අඩු පොලි අනුපාතයකට ණය මුදල් ලැබේ ගැනීම හරියට හරි. අර අපි කලින් කිව්වේ සහනදායක ණය තත්ත්ව කොන්දේසි. කියන්නේ පොලිය කාලය අනිකුත් තත්ත්ව කොන්දේසි අපිට ආවේනික නැත්නම් අපිට වාසිදායක වෙන විදිහට සකස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. රයිට්. හොඳයි රවින්ද්‍ර. තව මොනවද පොයින්ට්ස් දෙකක් අපි දැන් මේ ලඝු කරගත්තා. තව මොන හරි තියෙනවද වාසි? හරි එහෙනම් අපි අනිත් පැත්තට ගියොත් අවාසි මොනවද තියෙන්නේ? අමතර ගාස්තු දැරීමට සිදුවනවා සර් මේ ණය ගන්න අයට valuation fees mortgage bond valuation වෙන්න පුළුවන් insurance වෙන්න පුළුවන් නේද? විසිට් මොන හරි වෙන්න පුළුවන්. එතකොට යම් කිසි ප්‍රමාණයකට ඔය ඒ පිළිබඳ නෛතික දේවල් වෙනකොට ඔප්පු අඳින්න plan අඳින්න එතකොට අමතරව සුරුකුමක් and mortgage bond එකක් වෙන්න පුළුවන් නේ? ණයක් ලබා ගැනීම සඳහා සුරුකුමක් බැංකුවට ලබා දීමේදී අමතර ප්‍රතිපාදන. හරි? යම් ප්‍රමාණයක් අපිට සිද්ධ වෙනවා ඒ සඳහා අයින් කරන්න. ඒක තාම මොනවා හරි තියෙනවද? සමහර ලබා ගන්නට අවදානමක් තියෙනවා තමන්ගේ දේපල බැංකුවට පවරපු නිසා. ඔව්. මේ ගෙවා ගන්න බැරි අවස්ථාවකදී දේපල නොලැබී යාමේ අවදානම ඒක ඇත්තටම ඉතින් කියන්න මොහොත් දෙයක් නෙමෙයි මොකද ණයක් ගන්න ඇත්තටම බේසිකලි අපි බලාපොරොත්තු වෙන ආපසු ගෙවන්න කියලා. නමුත් ණය සින්න වෙන්න ණයක් ගන්නවා කියන එක ව්‍යවසායකයෙක්ගේ මොළේ නෑ. නමුත් තියරිටිකලි හරි. ඒ කියන්නේ දැන් ඒකට යම් කිසි ආකාරයකට ණය මුදලක් සඳහා
ඔප්පුවක් අපිට තිබ්බහම අපි හිතමු අන්ෆෝසීන් කියලා නේ බලාපොරොත්තු නොවන අවස්ථාවක යම් ආකාරයකට බැංකුව එක ඔක්ෂන් කරන්න ගියොත් අපිට ඒක අහිමි වීමේ අවදානයක් ඇති වෙනවා. ඒක ඇත්තම අවාසියක්. ඒක අර අපි නොහිතුවට අර මේ ඒ කියන පොයින්ට් එක සාධාරණයි. හරි. තාම මොනවද අපිට? පොයින්ට්ස් දෙකක් කිව්වා. හොඳයි. වටිනා කාලය දීර්ඝ කාලයක් ගත වෙනවස සාමාන්‍ය අයකට වඩා. අන්න හොඳ පොයින්ට් එක. කියන්නේ ණයක් ලබා ගැනීම සඳහා යම්කිසි අමතර කාල සීමාවක් වැය කරන්න වෙලා මොකද මధుරිකා තව පොයින්ට් එකක් කියන එක හරිම වටිනවා. අමතර කාලයක් වැය වෙනවා අනිත් ඒවා ලියා ගන්න. දේපල අපයක් වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් ගත්තොත් ඒක මිලක අපි කියන ටැක්ස් කරලා නීති කෙටුම්පත් කරලා ඒවා සකස් කරලා කරන්න දවස් 30 දිනක 60ක් 65ක් වෙනකන් යන්නත් පුළුවන්. ඒතර අමතර කාලයක් යන්න පුළුවන් සුරුකුමක් ලබා දීමෙන් මුදලක් ලබා ගැනීමේදී ඒකත් ණය ලාභියාගේ පැත්තේ තියෙන අවාසියක්. මధుරිකා තව හොඳ පොයින්ට් එකක් කිව්වා. ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. ඒ මොකක්ද? දැන් මම ණය මුදලක් ලබා ගැනීම සඳහා මම කියවනේ දැන් මම ණයට සුදුසුයි නම් ක්‍රෙඩිට් වර්ති නම් මගේ probability of default අපි ඉස්සත් කතා කරා වගේ ඉතාම අඩු වගේක් තියෙනවා නම් බැංකුවට මට පුළුවන් සුරුකමක් නැතුව ණයක් දෙන්න. එහෙම තිබෙන හෝ එහෙම නැති අවස්ථාවක මම සුරුකමක් දෙනවා කියන්නේ බැංකුවට මම යම් ප්‍රමාණයකට අර කමිට්මන්ට් එකක් යම් ආකාරයකට ලබා දීම. හැබැයි ඒ දේපල බැංකුවට උකස් කරේ නැත්තම් මට ඒක වෙන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මේබි තව නැවත තව ණයක් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා අවදානම් සහගත ණයක් ලබා ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ ආයෝජනය මට තව පුද්ගලයෙකුට විකුණලා මුදල් කර ගන්නට පුළුවන්. නැත්නම් ඒක යම් කිසි ආකාරයක තවත් පුද්ගලයෙක් එක්ක ආයෝජනයක් කරන්නට පුළුවන්. අන්න ඒ කියන ඔපචුනිටි එක නැතිවීමක් සිද්ධ වෙනවා බැංකුවට ප්ලේස් කරාට පස්සේ. ද පොයින්ට් එකක් ඒ හතරවෙනි එක. right දැන් මම බැංකුවට යම් එකක් දුන්නාම අවුරුදු 3කට 4කට 5කට මට ඒක උඩ ආයෙ බැංකුවෙන් ඒක මේව කරගන්නකම් මට විකුණන්න බෑ. තව පුද්ගලයට පවරලා දෙන්න බෑ. තව පුද්ගලයෙක් එක්ක හවුලේ මත දෙයක් කරන්නට බැරි වෙන්න පුළුවන්. හරි? ඒතර මට වෙන ව්‍යාපාරික අවස්ථා මගේ හැරෙන්නට පුළුවන්. නමුත් ඒක මට වෙන අවාසියක්. ඊටාම හොඳ මේ පොයින්ට් එකක් ඒක. එතකොට අපි දැන් හතරක් ගැන සාකච්ඡා කරා. දැන් ඔයගොල්ලෝ මම මේ කිව්වේ සමහර වෙලාවට අපිට ඒ වගේ ප්‍රශ්න අහනවා. දැන් මේකේ සුරුකුමක් ලබා ගැනීමේ ඇති වැදගත්කම් පැහැදිලි කරන්න. සුරුකුමක් ලබා ගන්න අවස්ථාවේ බලන සාධක මොනවාද? සුරුකුම්කරණය මොකද්ද? සුරුකුම්කරණය කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට ණයක් ලබා දීමේදී ණය ලබා දෙන්නා සුරුකුමක් ලබා ගැනීමේදී වාසිය වාසි මොනවාද? ණයක් ලබා ගැනීමේදී ණය ලාභියාට තියෙන වාසිය වාසි මොනවාද කියලා ඕනතරම් ප්‍රශ්න අහලා තියෙනවා. මොකද ඒවා අර අමාරු නැති වුණාට අපිට ඒවා එකවර හිතෙන් නැති වෙන්න පුළුවන් විභාගෙදී. ඒකයි මම මේ සාකච්ඡා කරලා ඒක ඔයගොල්ලෝ දැනුවත් කරේ. හරි. වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද? හරි. එහෙමනම් අපි ඉදිරියට යමු. අවසාන කොටස බාසල් සම්මුතිය. මේක නම් ඇත්තටම මෑත කාලීනව අපෙන් ගොඩක් ප්‍රශ්න ඇහුවේ නැති වුණත් සිලබස් එකෙත් එක තැනක තියෙනවා බාසල් කෝඩ්ස් බාසල් නැත්නම් ගයිඩ්ලයින්ස්. ඒක නිසා අපි යම් ප්‍රමාණයකට මේක පිළිබඳ හඳුනා ගැනීම අර්ථ දැක්වීමක් සාකච්ඡා කිරීමක් අපි කරමු. එතකොට මෙතනදී බාසල් කමිටුව කියන එක මම පැහැදිලි කරන්නම් ඇයි මේක ආවේ කියලා. කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. දැන් බැංකු අතර ලෝකේ ගනුදෙනු කරනකොට එක එක ආයතන පාරිභෝගිකයන් රවින්ද්‍ර වගේ මේ මයික් එක මියුට් කරගත්තත් කමක් නැහැ පොඩ්ඩක් කර. අපි හිතමු දැන් බැංකුව අතර ගනුදෙනු කරනකොට එක එක පාරිභෝගිකයන් හා ගනුදෙනු කිරීමේදී බැංකුවෙන් බැංකුවට වෙනස් වෙච්ච ප්‍රතිපාදන තිබුණා. උදාහරණයකට අපි හිතමුකෝ ලංකාවේ
කස්ටමර් කෙනෙක් ඉන්නවා. ඒ කස්ටමර්ට HSBC එකෙන් ණය මුදලක් ලබා දීමේදී HSBC එක හිතුවොත් මෙන්න මේ පාරිභෝගිකයා හෝ මේ ආයතනය මෙච්චර රිස්කි ඒ නිසා මම මෙහෙම ප්‍රීමියම් එකක් ගන්නවා. දේශීය බැංකුවක් කියන්න පුළුවන් නෑ මෙයා මට නම් එච්චර රිස්කි නෑ මම මේ ගන්න දෙනවා. දැන් එතකොට මොකද උනේ එතනදී? එතකොට එතනදී නා ඩිෆරන්ස් ඔෆ් ඔපිනියන්. එකම පුද්ගලයෙක් දිහා එකම ණයලාභී දිහා බැංකුකරුවෝ දෙන්නේ දෙවිදිහකට බැලුවා. ඔය රටක් ඇතුලේ. එතකොට එළියට ගියාමත් එක එක රටවල අන්තර්ජාතික වෙළඳාමට ගියාට පස්සේ ඔය ආකාරයටම අපිට යම් පැහැදිලි පිළිගැනීමක් ඒ කියන්නේ යම් කිසි පාරිභෝගිකයන්ගේ තත්ත්වය පිළිබඳ පිළිගැනීමක් හොයාගන්න බැරි වෙච්ච නිසා මේ ගැටලුවක් එන්න පටන් ගත්තා. ඒක නිසා මොකද කරේ? බැංකු ලෝකයේ බැංකු හැමෝටම පිළිගන්න පුළුවන් වෙන විදිහට අපි හදමු කිව්වා සම්මතයක්. ඒ අනුව බාසල් 1 2 3 කියන විදිහට වර්ධනය වෙන විදිහ ආකාරයේ සම්මුතින් ටිකක් හදාගත්තා. මූලිකවම මෙතනදී ඇත්තටම මේ බාසල් සම්මුතිය කියන එක ආවේ ඔයාලට මතක නම් අපි ගිය සතියේ කතා කරා පුද්ගලයෙකුට ණයක් ලබා දුන්නාම ඒ ණය ආපසු නොගෙවනවා අපි යාට කිව්ව හැදෙනවා ණය අවදානම ක්‍රෙඩිට් රිස්ක් එකක් හැදෙනවා. ওই ක්‍රෙඩිට් රිස්ක් එක තමයි අපි මේ නිර්වචනය කරන්නේ. නැත්නම් ඒක ගණනය කරන්න තමයි මේ බාසල් සම්මුතිය හරහා මේ ක්‍රමවේද දියත් කරන්න පටන් ගත්තේ. එතකොට පුද්ගලයෙක්ගේ ක්‍රෙඩිට් සඳහා සුදුසුකම් කොච්චර අවදානමක්ද කියන දේ හැමෝටම පිළිගන්න පුළුවන් විදිහට නිර්වචනය වෙනවා නම් එතකොට ලෝකේ බැංකු කිව්ව රයිට් එහෙමනම් අපිට කමක් නැහැ. ඒක ලංකාවේ බැංකුවක් ඒ පාරිභෝගිකය දිහා බැලුවත් පිටරට බැංකුවක් ඒ පාරිභෝගිකය දිහා බැලුවත් දැන් එන්නේ එකම රේටින් එක. ඇයි? ක්‍රමවේදය එකයිනේ. එහෙම වුණාම බැංකුව අතරත් අනවශ්‍ය ගැටුම් නැති වෙන පටන් ගත්තා. ඒතර අන්න ඒක තමයි මේ බාසල් සම්මුතිය හරහා කරන්න පටන් ගත්තේ. එතකොට මෙතන චුට්ටක් ඉස්සරහට ගියොත් මේ දැන් ණය අවදානම ගැන කතා කරානේ. දැන් මෙතනදී වෙන්නේ මෙහිමයි. දැන් ණය අවදානම ගැන ප්‍රශ්නේ ආවේ අපි කිව්වා යම්කිසි පුද්ගලයෙකුගේ අවදානමක් තියෙනවා නම් ණය අවදානම ගණනය කරලා ඒ සඳහා ක්‍රමවේද දෙකක් අපි සාකච්ඡා කරනවා. එකක් තමයි ඔයාලට මතක නම් අපි වෙන් කිරීම ප්‍රොවිෂනින් කියලා එකක් කිව්වේ. ඉම්පයර්මන්ට් වෙන්න පුළුවන්. මහ බැංකුවේ වෙන් කිරීම වෙන්න පුළුවන්. හරහා අපි මොකද කරේ? අපි වෙන් කිරීම ටිකක් කරා. ප්‍රොවිෂනින්. ඒ කරන එක බැංකුවේ ලාභ පත්‍රය හඳහා අයින් කරනවා. රයිට්. යම් ආකාරයක වෙන් කිරීමක්. මේ වෙන් කිරීම කරන්නේ ඇයි? අපි බලාපොරොත්තු වෙනවා අලාභයක් සිදු වෙනවා කියලා. ඒකට අපි ඉංග්‍රීසි වලින් කියනවා expected loss. ණයක් ලබා දුන්නා ණය කලබක් හැටියට යම්කිසි පාරිභෝගික කොට්ටාසයක් පැහැර හරින අවස්ථා තියෙනවා. එතකොට ඒක අපි බලාපොරොත්තු වෙනවා. අපේක්ෂිත ලාභයක් තියෙනවා. මේ අපේක්ෂිත ලාභය සඳහා තමයි අපි යම් වෙන් කිරීම කරන්නේ වර්තමාන කාලය තුල. ඒක තමයි P&L එකට. ඒක ඉම්පයර්මන්ට් එක හැටියට එන්න පුළුවන්. සෙටල් බෑක් ප්‍රොවිෂන් හැටියට එන්න පුළුවන්. ඔන්න වෙන් කිරීම කරා එක. මේ මොකද්ද මේ අපේක්ෂිත ලාභය කියලා කියන්නේ අනිත් වචනෙන් කියනවා නම් ණය අවදානම්. ණය අවදානම් තක්සේරු කරන නැත්නම් තහවුරු කරන සාධක තුනක් අපි කිව්වා probability of default, loss given default, exposure at default. ඔය තුනනේ කිව්වේ. ඔය තුනේ ගුණිත තමයිනේ ණය අවදානම් කියලා අපි ගියසත් ඉගෙන ගත්තේ. එතකොට මේ කියන්නේ ඒ අවදානම හඳුනාගත්තාම වර්තමාන කාලයේදී ඒක ඉම්පයර්මන්ට් එක ප්‍රොවිෂන් එකකට කරනවා. දැන් මේ බාසල් එකෙන් තවදුරටත් මේක තහවුරු කරන්නේ ඒගොල්ලෝ කිව්වා P&L එකෙන් charge කරලා විතරක් නම් බේරෙන්න බෑ.
මෙතන තියෙනවා unexpected loss එක. ඔයා බලාපොරොත්තු නොවන අලාභ සිදු විය හැකියි. අපි දැන් උදාහරණයකට අපි හිතුවොත් 100ට 2ක් හෝ 3ක් තමයි මෙහෙම NPL යන්නේ කියලා. යම් කිසි හේතු සාධක නිසා 4ක් 5ක් වෙන්න පුළුවන්. නැත්නම් ඔපරේෂනල් වෙන මොන හරි රිස්ක් එකක් හින්දා මේක වැඩි වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා අනපේක්ෂිත අලාභ සිද්ධ වෙන්න පුළුවන්. ඒක unexpected loss එකක් වෙනවා. අන්නේ unexpected loss එකක් සඳහා වෙන් කරන්න කියලා මේ බාසල් එකකින් කියන්න ගත්තා. දැන් බාසල් 1 2 3 හරහා මම මේ කියන්නේ ඒගොල්ලෝ ආවේ සම්මුතින් හදාගත්තේ ණය අවදානම අපි කිව්වාගේ මේක ගණනය කරලා ඔක්කොම කරාම ඒක සඳහා කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේ සාකච්ඡා කරන්නේ බාසල් සම්මුතිය හරහා. එතකොට දැන් බාසල් සම්මුතිය හරහා සාකච්ඡා කරනකොට ඒක අපි කිව්වා මුළු ලෝකේ පුරාම පිළිගත හැකි විදිහට යන්න ඕනේ. දැන් ලංකාවේ කරන ක්‍රමවේදය ඇමරිකාවට හරි ඉන්දියාවට හරි වෙනස් වෙනවා නම් වැඩක් නැහැ නේ. දැන් මම ඉම්පයර්මන්ට් එකෙන් කරනවා අද ඒ වගේම ප්‍රාග්ධන වෙන් කිරීම හැටියට මම කියනවා unexpected loss එකට මේකයි කියලා කිව්වට ඒක ලංකාවේ හැටියට කරනකොට අනිත් බැංකු වලට පිළිගන්න බැරි නම් විදේශ බැංකු වලට ඒක තවදුරටත් ප්‍රායෝගික නැහැ. එහෙනම් මොකද අපි කරන්නේ? අපි බාසල් 1 2 3 හරහා නැත්නම් බාසල් ක්‍රමවේද හරහා අපි බලාපොරොත්තු වෙනවා ඒක යුනිවර්සල් වෙන්න. ඒක මුළු ලෝකෙටම එකයි. දැන් unexpected loss එකක් ගැන කතා කරාම ඒ හදන ක්‍රමවේද සංකීර්ණ ක්‍රමවේද මුළු ලෝකෙටම එක විදිහයි. එතකොට ලංකාවේ යම්කිසි පාරිභෝගික කාණ්ඩයක් සඳහා expected loss එක අයින් කරන එකයි unexpected loss එක අයින් කරන එකයි බැංකු මත රඳෙන්නේ නැහැ. ක්‍රමවේද යුනිෆෝම්. හරි. දැන් ওই දෙවෙනි ක්‍රමවේදය තමයි unexpected අනපේක්ෂිත ලාභ සඳහා වෙන් කරන්න ඕනේ. හැබැයි ඒක සඳහා වෙන් කරන්න මට ලාභය කරන්න බෑ. ඒකම මම වෙන් කරන්න කියනවා මගේ ප්‍රාග්ධනය. අන්න. right? ඒක තමයි ඔයගොල්ලෝ අහන්නේ tier 1 capital tier 2 capital කිය අපි කියන්නේ. ඒයි ඒ tier 1 tier 2 capital එක හැටියට provide කරන්න කියලා කියනවා අර කියන අනපේක්ෂිත ලාභයන් සඳහා. right? නැත්තම් දැන් මහ බැංකුවෙන් කියන්නේ ඇයි මෙන්න මේ විදිහට තියන දැන් ඒ යම්කිසි හේතු සාධක ඇතුව තමයි tier 1 tier 2 කියලා ප්‍රාග්ධන වෙන් කරන්න කියලා කියන්නේ. ඒක දැන් මේ ප්‍රාග්ධනයේ බැංකුව මුලින් ආරම්භ කරන කාලේ ගෙන ආපු දෙයකට අමතරව පාරිභෝගිකයන්ගෙන් ගන්න ලාභ වලින් ගන්න කොටස් වලිනුත් මේක හදලා තියෙනවා. ඒකනේ අපි නැත්තම් දැන් හදිස්සියේ දැන් ණය අවදානම් විතරක් නෙවෙයි මෙහෙයුම් අවදානම වෙළඳපොළ අවදානම දවිශලත අවදානම තව මොන හරි ඇවිල්ලා බැංකුවට හිට් එකක් ආවොත් ඒ හිට් එක අඩු කරගන්න තමයි මේ ප්‍රාග්ධන වෙන් කිරීම කරන්නේ. මොනවද දෙවෙනි එක? තුන්වෙනි එක ස්ට්‍රෙස් ලොස් කියලා එකක් තියෙනවා. ඒක ස්පෙસિෆික් කියලා කියනවා. කියන්නේ ඒක නිකන් අර නිකන් කලාතුරකින් වෙන දෙයක්. අපිට සුනාමියක් එනවා. භූමිකම්පාවක් කරේ මොනවා හරි ඇවිල්ලා නිකන් මුළු සෑහෙන ප්‍රමාණයක් විනාශ වෙනවා. ඒ වගේ දේවල් ඒවයි නිකන් once in lifetime වගේ දේවල්. හැබැයි එහෙම වෙලත් බැංකුවකට යම්කිසි ආකාරයකට අලාභයක් සිදු වෙන්න පුළුවන්. ඒවා ස්පෙસિෆික් කියන ස්ට්‍රෙස් විශේෂිතයි. ඒ සඳහා යම් ප්‍රතිපාදනයක් අයින් කළ යුතුයි කියලා කිව්වා. එතකොට බාසල් 1 2 3 කියන හරහා මේ කරගෙන යන්නේ මොකද්ද? යම් කිසි ආකාරයකට බැංකුවක තියෙන බැංකු පද්ධතියක තියෙන ණය කළඹේ තියෙන අවදානම තක්සේරු කරලා ගණනය කරලා පාලනය කිරීමේ ක්‍රමවේදය තුල ඒ සඳහා කොයි ආකාරයකටද ප්‍රාග්ධනය වෙන් කරන්නේ කියන දේ තමයි සාකච්ඡා කරන්නේ බාසල් ගිවිසුම් හරහා. දැන් ඉම්පයර්මන්ට් එකෙන් හරි සෙන්ට්‍රල් බැංක් ප්‍රොවිෂනින් එකකින් හරි කරන්නේ වෙන කතාවක්. ඒ මොකද්ද? වර්තමාන කාලය තුලදී කොහොමද වෙන් කිරීම කරන්නේ? ඒක බාසල් වලට සම්බන්ධයි. නමුත් බාසල් වල වැඩිපුරම ඉන්කම් එක්ස්පෙන්ඩිචර් account එකෙන් අයින් කරන දේ ගැන සඳහන් වෙනට වඩා ඒකත් අවශ්‍යයි. නමුත් ඒක බලා ගන්න ලංකාවේ ඕන තරම් අපි තුමු ඕනම රටක තියෙනවා accounting standard ඒවා ඔක්කොම තියෙනවා. නමුත් බාසල් එක හරහා වැඩිපුරම කියන්නේ ප්‍රාග්ධන වෙන් කිරීම.
ප්‍රාග්ධන වෙන් කිරීම කරන්නේ ඇයි බැංකුවක තියෙන ණය අවදානම සහ අනුබද්ධ අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා. ඒ ප්‍රාග්ධන කොච්චර තියාගත යුතුද? ඒ තියාගන්න ඒවා තවදුරටත් සුපර්වයිස් කරන්නේ කවුද? ඒ කරන ක්‍රමවේද අනිකුත් බැංකු එහෙම නැත්නම් අනිත් අවශ්‍ය කරන ස්ටේක් හෝල්ඩර්ස්ලා දන්නවන්නේ කොහොමද කියන එක තමයි බාසල් කමිටුව හරහා කරන්නේ. මේ දේ කරන්නට කුළුණු තුනක් ගැන සාකච්ඡා කරනවා. පළවෙනි කුළුණ, දෙවෙනි කුළුණ, තුන්වෙනි කුළුණ. ඇත්තටම ඒ 1 2 3 කියන කුළුණු විශේෂයෙන් ඔය බාසල් 1 2 3 තුනේම තියෙනවා. බාසල් 2 තමයි දැනට වර්තමානයේදී ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ. නැත්නම් භාවිතා කරන්නේ තාම ලංකාවේ. තුන්වෙනි තැනට බාසල් 3 ගයිඩ්ලයින්ස් වලට තාම අපි ඩෙවලොප් වෙලා නැහැ. එතකොට ඒකෙදි කුළුණු තුනක් ගැන සාකච්ඡා කරනවා. පළවෙනි කුළුණ මොකක්ද? කියවන්න බලන්න. පළවෙනි කුළුණෙන් කියන්නේ අවදානම වැඩි බැංකුවක් වැඩි ප්‍රාග්ධනයක් අවදානම අඩු නම් අඩු ප්‍රාග්ධනයක් කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි හිතමුකෝ අර කලින් කතා කරගෙන ආපු එකම තමයි මේ ඉදිරියට විස්තර වෙන්නේ. දැන් අවදානම වැඩි කියලා කියන්නේ මොකද්ද? දැන් බැංකුව විසින් ණය ලබා දීමේදී විවිධාකාරයේ ණය කළඹවල් වල අර අවදානම් හඳුනාගෙන ගණනය කරාට පස්සේ අපිට තේරෙනවා නම් probability of default වැඩි මේකේ. ඒ කියන්නේ ණය පැහැර හැරීමේ අවදානම් වැඩි නම් අන්න රිස්කි. එහෙනම් ඒ සඳහා ප්‍රාග්ධනය වැඩි ප්‍රමාණයක් වෙන් කරන්න. අඩු නම් අඩු වෙන් කිරීමක් කරන්න. එතකොට දැන් මේක කා සතුවද මේ කන්ට්‍රෝල් එක තියෙන්නේ? බැංකුව සතුවමයි. අපි නිසි පරිදි ණය එහෙම නැත්නම් සෙක්ටර්ස් අපි කියන සෙග්මන්ට් හඳුනාගෙන එතකොට අපි ඒ ආකාරයට ණය නිකුත් කරනවා නම් මොකද වෙන්නේ? අපේ අවදානම අඩුයි. එනම් ප්‍රාග්ධනය අඩුවෙන් තියාගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට එහෙම නැත්නම් අපි හෝල්සේල් ලෝන් දීගෙන යනවා අපි හිතමු බයික්ස් වලටද ත්‍රී වීලර් වලටද හැම තැනටම. හැබ්බිද එතකොට වැඩිපුර ණය දෙන්න වැඩි වෙන්න මොකද වෙන්නේ? ඔන්න අපිට NPL, impairment නැත්නම් එක එක ලෙවල් එකේ රෝග ලක්ෂණ එලාම්ස් එන්න පටන් ගන්නවා. ඔන්න අවදානම් වැඩි. එහෙනම් මොකද වෙන්නේ? අවදානම් වැඩි නම් වැඩි ප්‍රාග්ධනයක්. දැන් වැඩි පැහැදිලි නේද? දැන් ලෝකේ පුරාම දැන් සම්මුතියකට අවිලා තියෙනවා. දැන් ලංකාවේ මම ඉස්සර වගේ කියලා ආරයිට් මෙයා මගේ හොඳ යාළුවෙක් හොඳ කම්පැනියක් එයාට මම මොන ප්‍රශ්න තිබ්බත් මම එයාට ලෝන් දෙනවා කියලා අඩු රේට් එකක දැන් දෙන්න බෑ. ඒ පුද්ගලයා අපි ඔය කියන ක්‍රෙඩිට් රේටින් ගත්තට පස්සේ HSBC එක මෙයා දකිනවා නම් A+ කියලා අපිත් ඒ විදිහට දකින්න පුළුවන්. HSBC එකට මෙයා D නම් NPL type නම් මට A rated customer කෙනෙක් යා වෙන්න බෑ. පැහැදිලිද? ඒතකොට දැන් මේ සම්මුතිය හරහා කරේ අපි කොහොමද ණය අවදානම හඳුනා ගැනීම, ගණනය කිරීම සහ ඒ සඳහා වෙන් කිරීම කරන්නේ කියන දේ තව පැහැදිලි කරගන්න. බාසල් එකේ පළවෙනි කුළුණෙන් කරේ අවදානම ගණනය කරලා ඒ සඳහා වෙන් කිරීම කුමක් කෙසේ විය යුතුද කියලා තීරණය කිරීම. දෙක මේකට කිව්වා අධීක්ෂණ විමසුම් ක්‍රියාවලියක් තියෙනවා. දැන් මේක මේ මම ක්‍රෙඩිට් රිස්ක් එකද මාකට් ඔප් ඒ ටික ගණනය කරලා මෙන්න මේ මෙහෙම කියලා ඉවර වෙලා මට මෙහෙම මේක ප්‍රොවයිඩ් කරලා නිකන් ඉන්න දෙන්නේ නැහැ. පාසල් කමිටුවේ ලංකාවේ ගත්තොත් රෙගියුලේටර් හැටියට ඉන්නේ මහ බැංකුව. ඒගොල්ලෝ මොකද කරන්නේ? එයාලා හැම මාස 6න් 6ට තම අවුරුද්දට අපි කරන ක්‍රමවේදය කරපු ක්‍රමවේදය ප්‍රාග්ධන වෙන් කිරීම ප්‍රමාණවත්ද නැද්ද කියලා බලලා කියනවා නෑ මෙන්න මත් ඔයගොල්ලෝ කළා තියෙනවා. අලුතෙන් ප්‍රොවයිඩ් කරා. ණය අවදානමට මෙහෙම තව අපි දකින්න ඔයගොල්ලෝ වෙළඳපොළ අවදානම තියෙනවා. ඊට පස්සේ ඔපරේෂන් රිස්ක් එක තියෙනවා, ලික්විඩිටි තියෙනවා, රිපියුටේෂන්, ස්ට්‍රැටජික් තව අවදානම් තියෙනවා. ඒව නිසා ක්‍රෙඩිට් වෙන්නත් පුළුවන්. ඒවටත් දැන් කරන්න. ඒගොල්ලෝ කියනවා අපිට කරන්න. එතකොට අපිට නොකර ඉන්න බෑ. ඔන්න එතකොට ප්‍රාග්ධනය වැඩි වෙන් කරන්න වෙනවා. දැන් මොකද වෙන්නේ? ප්‍රාග්ධනය වැඩි වෙන් කරන්න අපිට
ණය දීමේ හැකියාව අඩු වෙනවනේ. දැන් අතේ බිලියන 10ක් තියාගෙන කරනවට වඩා මට 15ක් තිබ්බොත් කරන්න ප්‍රමාණය අඩු වෙනවනේ. නේ? අපි තුමුකෝ 1:9 අනුපාතය කියලාද? මම මොකද කරන්නේ? දැන් මම බිලියන 15ක් මම තියාගෙන ඉන්න එක්කෙනා ওই බිලියන 10ක් තියාගෙන ඉන්න දෙන්නෙක් අතර සමව ගත්තොත් අරයට මට වඩා බිලියන 5ක් මාකට් එකට දාන්න පුළුවන්. ඒ වගේ නම ගුණයක් මට ග්‍රෝ කරන්න පුළුවන්. ඇයි? දැන් මම 15ක් තියාගන්න. මගේ රිස්ක් නිසා මට කියනවා 15 මහ බැංකුව තියාගන්න. අරයට කියනවා 10ක් තියාගන්න. එතකොට එයාට අමතරව කියන 5ක් තිබ්බොත් එකකින් එයා බිස්නස් කරනවා. මට ඒ බිස්නස් කරන්න මේ 5 මම රිසර්ව්ස් වල තියාගන්න. tier 1 tier 2 වල තියාගන්න. මට ලෙන් කරන්න බෑ ඒක. ඒ වගේ දැන් අපි හිතන්නේ 90% අනිත් පැත්තට යන්න පුළුවන් නම් ඒ වගේ නම ගුණයක් යන්න මම 5ක් දැම්මොත් මට 45ක් ග්‍රෝ කරන්න මට බෑ. ඇයි? මම රිස්ක් නිසා මහ බැංකුව කියනවා වාසල්ලට දවා තියාගන්න බිලියන 5ක් අමතරව. අන්න මට අමාරු තත්යකටපත් වුණා. මගේමයි වැරද්ද. මම හරියට කරා නම් මහ බැංකුව කියනවා 10ක් ඇති. මොකද ඔයාලට අමතර අවදානමක් නැහැ. ඒක කරනවා දෙවෙනි කුළුනේ. තුන්වෙනි කුළුනේ මෙහෙමයි. දැන් මේවා අපි මහ බැංකුවත් ඒ බැංකුවත් අතර කරන්නේ 1 to 1 එකක්. ඒක පිටට යන්නේ නැහැ. හරි? ICAP කියලා ડોකියුමන්ට් එකක් තියෙනවා. ඒ විචක්ෂණ නැත්නම් විමසුම් ක්‍රියාවලිය වෙන්නේ 1 to 1. තුන්වෙනි එකේදී දැන් මේක මාකට් එකට දාන්න ඕනේ. අපි ඇනුවල් රිපෝට් එක ගත්තොත් ඒක එක කොටසක්ම තියෙනවා බාසල් ගයිඩ්ලයින්ස් එක අපි කොහොමද වාර්තා කරන්නේ? විනිවිදභාවය. ඩිසිප්ලින් කියලා කියනවා. ඒ කියන්නේ දැන් මම කරන ක්‍රියාදාමය අනිත් බැංකු වලට ඒක පේන්න විදිහට මට ලියන්න ඕනේ. දැන් මට දැන් මම මෙහෙම වෙන් කරන ක්‍රමවේදය මේකයි කියලා ඉවර වෙලා ඒක එළියට නොකර ඉන්න බෑ. එතකොට දැන් මම එළියට දැම්මොත් මම කරන ක්‍රමවේදය ඒක අනිත් බැංකුත් එක්ක යුනිෆෝම් නැත්තම් ඔන්න ප්‍රශ්න එනවා අපිට. පරිදි වැඩක් ඒකට දඩ ගහන්න පුළුවන් ප්‍රශ්න රාශියක් එනවා. එතකොට මොකද්ද මේ ඇත්තට මේ කරලා තියෙන්නේ? බැංකු අතර තියෙන තරගකාරීත්වය සමතලයකට ගේන විදිහට බාසල් කමිටුව හරහා යෝජනා මාලාවක් ආවා ප්‍රාග්ධනය වෙන් කරන ක්‍රමවේදය හරහා. ඒක තමයි බාසල් කමිටුවේ මූලිකම අවශ්‍යතාවය. එතකොට බාසල් ෆ්‍රේම්වර්ක් එකේ කුළුණු තුනක් ගැන සාකච්ඡා කරනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි කියලා. ඒක තමයි අපි මේ සාකච්ඡා කරේ. බලන්න ඔතෙන්ට එනකම් මොන හරි ගැටලු තියෙනවද කියලා. ඊළඟ එකට යන්නට කලින් බලන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඕනම් ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නැත්නම් අපි ඊළඟට යමු. මේ බාසල් එකේ තුන්වෙනි එක චුට්ටක් ආපහු පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව්. තුන්වෙනි පිළය එක නැත්නම් තුන්වෙනි කුළුණ කියලා කියන්නේ අපි දැන් කරන ක්‍රමවේදය. ඒ කියන්නේ ප්‍රාග්ධනය වෙන් කරන ක්‍රමවේදය. අභ්‍යන්තරිකව අපි මේ කොයි විදිහටද ණය අවදානම ගන්නේ කරන්නේ? වෙළඳපොළ අවදානම, මෙහෙයුම් අවදාන සහ අනිකුත් අවදානම් කරේ. ඒ සඳහා අපි වෙන් කළේ කොහොමද? මොන ප්‍රතිශත වලින්ද? මොකක්ද ගත්ත ක්‍රියා මාර්ග? දැන් ඒ ටික මම මෙතනදි කියනවා. ගණනය කරපු ක්‍රියා මාර්ග මොන මෙතඩ් එකකටද කරේ? ඒවා එළියට දාන්න. ඇනුවල් රිපෝට් එකේ එක ඇනෙක්සස් හැටියට. එතකොට දැන් අපි හිතමු මම දැන් NDB නම් NDB එක කොහොමද බාසල් යටතේ ගණනය කරන්නේ? මොන තත්ත්වෙදී ආින්නේ? මොන ප්‍රමිතිගත ක්‍රමයේද? මොකක්ද කියන එක එළියට දාන්න. ඒක ભેදයක් නෑ. එහෙම කරාම නැත්තම් දැන් අපිට මෙහෙම දැන් මේ තව ටිකක් ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. දැන් මම ඔක්කොම කරා මම ඇවිල්ලා උසස් අභ්‍යන්තර අපි තුමු ඒකෙන් තමයි මම කරන්න කියලා මම අඩුවට ප්‍රොවයිඩ් කරලා නිකන් ඉන්නවා. හැබැයි ඒක එළියට දැම්මේ නැත්තම් දන්නේ නෑනේ. මේ එළියට දැම්ම ගමන් අපි තුමු උසස් ක්‍රමවේදයට යනවා නම් ඒකේ තියෙනවා මෙන්න මේ ටික කරන්න කියලා. ඒ ටික නැත්තම් මට උසස් එකට යන්න බෑ. එතකොට අර බැංකු දැනගන්නවා රයිට් මෙයා බොරුවක් කරලා තියෙනවා. ඇයි දැන් එතෙන්ට යන්න තව කාරණා ටිකක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඒව කරලා නැත්තම් අරකට යන්න බෑ. ඒතර මම කලේ කොහොමද කියන එක වෙළඳපොළ කියන්නේ ඉස්සර වගේ හංගන්න බෑ. ඒක කම්පිටිටර්ස්ලාත් දන්නවා. පාරිභෝගිකයන්ටත් බලන්න පුළුවන් එනෝ රිපෝට් එකක් බලලා. ස්ටේක් හෝල්ඩර්ස්ලාත් පුළුවන්. රෙගියුලේටර්ස්ලාත් පුළුවන්. ඔක්කොටම ට්‍රාන්ස්පරන්ට්. ඒක බාසල් කමිටුව හරහා අපිට කියලා තිබ්බා මේ ඇක්ටිවිටීස් ටික එසේ විය යුතුයි කියලා. පැහැදිලිද? ඔව් සර් thank you. හරි. අනිත් ඇයට කොහොමද?
right එහෙනම් අපි දැන් යනවා තව චුට්ටක් ඉස්සරහට. දැන් මම කියවනේ මෙහෙම ප්‍රාග්ධන වෙන් කරන්න තියෙන කතන්දරයක් නෙමෙයි බාසල් කියලා කියන්නේ. පළවෙනි කුරුණෙන් කරන්නේ ඒ ප්‍රාග්ධන වෙන් කරන ක්‍රමවේදය කියලා. දැන් මේ ක්‍රමවේද කිව්වට ඒක කරන ගණනය කරන ක්‍රමවේද කීපයක් තියෙනවා. අපි මෙතනින් එහාට යන්නේ ණය අවදානම පමණයි. තව වෙළඳපොළ අවදානමත් එහෙම කරන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් අපි මෙතනදී සාකච්ඡා කරන ණය අවදානම සඳහා පමණයි කියලා හිතන්න. ක්‍රමවේද තුනක්. ප්‍රමිතිගත, මූලික අභ්‍යන්තර ණය ශ්‍රේණි පදනම්, උසස් අභ්‍යන්තර ණය ශ්‍රේණි පදනම් කියලා ක්‍රම තුනකට අපි සාකච්ඡා කරනවා. එතකොට ප්‍රමිතිගත ක්‍රමය යටතේ අපි කොහොමද කරන්නේ? අභ්‍යන්තර ණය ශ්‍රේණි පදනම් ක්‍රමය කොහොමද කරන්නේ? උසස් අභ්‍යන්තර කොහොමද කරන්නේ කියන එක දැන් මම චුට්ටක් එක්ස්ප්ලেইন කරන්න. මේකම එක මෙහෙම ගියොත් අපි. ඔන්න අපි හිතන්නේ මෙහෙම. දැන් අපි කියවනේ ණය අවදානම සඳහා ප්‍රාග්ධන වෙන් කිරීමක් කරන්න නෙමේ බාසල් අපිට කියන්නේ. එතකොට ඒ අවදානම ගණනය කර ගැනීමේදී පළවෙනිම අපි කිව්වා ස්ටෑන්ඩඩ් එහෙම නැත්නම් ප්‍රමිතිගත ක්‍රමය කියලා. ඒකේ වෙන්නේ මෙන්න මෙහෙමයි. අපි මූලිකවම ණය කලඹ බෙදනවා කොටස් කීපයකට. ඒ කීපයකට බෙදලා ඒ සඳහා අපි ප්‍රතිශත assign කරනවා. ඒ කොහොමද? අපි දැන් මෙහෙම මුලින්ම මගේ බිලියන 100ක පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා. ඒක තාත් මම කියලා ඉන්නවා. එතකොට දැන් ඔය සඳහා මම වෙන් කිරීම කරනකොට අපිට කියනවා 10%ක් ඔයා ප්‍රාග්ධනය වෙන් කරන්න. එතකොට බිලියන 10ක් මම අර tier 1 tier 2 පැත්තකට අයින් කරන්න ඕනේ එක. දැන් මම වැඩි කරන්න වැඩි අපිට බිලියන 200කට වැඩි කරොත් 20ක් අයින් කරන්න කියනවා. දැන් ඕක තමයි මුලින්ම 1997 විතර බාසල් එකේ පටන් ගන්නම කාලේ ඔහොම කතාවක් තිබ්බා. හැබැයි කාලානුරූපීව ඔගේ කට්ටිය කිව්වා දැන් ඉතින් ඒක අසාධාරණයි. හේතුව ওই බිලියන 100 ඇතුලේ එක බැංකුවක තියන්න පුළුවන් 90%ක්ම අවදානම් අඩු පෝර්ට්ෆෝලියෝ එකක්. තව බැංකුවක 90%ක්ම අවදානම් වැඩි පෝර්ට්ෆෝලියෝ. හැබැයි මේ බැංකු දෙකටම එක හා සමානව සලකනවනේ 10% ගත්තා. රයිට්. ඒක කොහොමද අපි අවම කරන්න කියලා තීරණයක් ගන්න ආවා. එතකොට කිව්වා හරි එහෙමනම් අපි 100 ඇතුලේ ඉන්නේ කවුද කියලා බලමු. 100 ඇතුලේ ඉන්නේ කවුද කියලා බලලා ඒගොල්ලන්ගේ අවදානම අනුව ප්‍රතිශත නිර්මාණය කරමු කියලා කිව්වා. පැහැදිලි? එතකොට උදාහරණයක් ගත්තොත් ඒක 0.6 හිටියා. 26 හිටියා. ඔහොම යනවා. උදාහරණයක් මම බිඳුව කියලා කියන්නේ අපි හිතමුකෝ ඔයාගේ බැංකුවේ බිලියන 100ක ණය මුදලෙන් බිලියන 20ක් තියෙන්නේ රජයට තිබුණායි දීලා කියලා. ඇත්තට මේකේ අවදානමක් තියෙනවද? නැහැ. එහෙනම් ඒකට මම කෝ 0.0යි. risk weight එක අවදානම් ප්‍රතිශතය. ඒතර 20 වැඩි කිරීම බිඳුව කියන්නේ බිඳුව. සරපහක්වත් එතෙන්දී ප්‍රාග්ධන වෙන් කිරීමක් කරන්න ඕනේ නැහැ. ඇයි? ඒ දෙකේ ගුණිතේ බිඳුවයි. එතකොට අපි හිතමු තව පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා letter of guarantee ඒ වගේ contingent liability LCs bank guarantees shipping guarantees ඒ පෝර්ට්ෆෝලියෝ එකට 100ක් ගහලා තියෙනවද නැහැ contingent නේ ඒකට 120ක් ගහන්න risk weight එක ඔන්න වෙන් කරා අපි තු නිවාස ණය තියෙනවා කියලා නිවාස ණය දීලා තියෙනවා උකස් වලට එරෙහිව ඒ පෝර්ට්ෆෝලියෝ එකට 150ක් weight එකක් දැම්මා සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට 75ක් කෝපරේට් බැංකින් ලෝන්ස් වලට 100ක් NPL නම් 150ක් කියලා ප්‍රතිශත නිර්මාණය කරා. දැන් මොකද වෙන්නේ? අර බිලියන 100 මම කඩනවා විවිධාකාරයව මම ගියපු පෝර්ට්ෆෝලියෝස් වලට. ඒවට රිස්ක් වේට්ස් දානවා. ඒ දෙකේ ගුණිතයෙන් එනවා
risk weighted portfolio එක. කලින් බිලියන 100 තිබ්බ එක risk weighted portfolio එක බිලියන 55ට අඩු වෙන්න පුළුවන්. 75ට අඩු වෙන්න පුළුවන්. ඇයි? risk weights වෙනස් වුණා. එතකොට දැන් ඒකෙන් 10% තමයි මම ප්‍රාග්ධනය වෙන් කරන්න ඕනේ. කලින් නම් 100ක් තිබ්බ 100න් 10% කියන්නේ 10යි. දැන් 55කට අඩු වුණොත් 5.5යි. 4.5 ඉතුරුවක්. ඕක තමයි බැංකු අතර වෙනස් වීම පටන් ගත්තේ. HSBC එකේ 100යි දේශීය බැංකුවක 100යි පටන් ගන්නකොට. කලින් ක්‍රමවේදය අනුව දෙන්නම් බිලියන් 10 ප්‍රොවයිඩ් කරා. අලුත් ක්‍රමවේදය අනුව HSBC එක බිලියන 55යි දේශීය බැංකුව බිලියන 90යි. දේශීය බැංකුවෙන් 90න් 10ක් ගියොත් 9යි HSBC එක 5.5යි. දැක්කද වෙනස? දේශීය බැංකුවට 1 බිලියන් වාසියක් ආවා HSBC එකට 4.5ක වාසියක් ආවා. ඇයි? HSBC එක ඇතුලේ ඒගොල්ලෝ ණය කළමනාකරණය කරලා තියෙන විදිහ දේශීය බැංකුවක් කරනවට වඩා වෙනස්. හැබැයි මේ කියන ක්‍රමවේදයෙන් දැන් දෙන්නම එක තලයකට ආවා. දේශීය බැංකුව වැඩි කැපිටල් එකක් ප්‍රොවයිඩ් කරලා බැංකුකරණය කරනවා. HSBC එක අඩු කැපිටල් එකක් ප්‍රොවයිඩ් කරලා ඒ බැංකුකරණය කරනවා. ඕක තමයි කෙටියෙන් කිව්වොත් standard approach ප්‍රමිතිගත ක්‍රමය හරහා මේ වෙන් කිරීම සිදු කරන ආකාරය. බලන්න එක තේරුණාද? පැහැදිලිද? මොනවා හරි ප්‍රශ්නක් තිබ්බොත් අහන්න. මොකද ලොකු ප්‍රශ්න ආවේ නැති වුණාට මේ පොඩි දේවල් ටික හරි අපි දැනගන්න ඕනේ. ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. හොඳයි. මෙහෙම. ආපහු මම මුලින්ට ගියොත් මේ ආකාරයේ දේවල් ක්‍රියාත්මක වුණේ නැත්නම් බැංකුවක තියෙන ණය කළඹේ යම් ප්‍රතිශතයක් 8ක් 10ක් තමයි බාසල් කමිටුවේ මුලින්ම කිව්වේ ප්‍රාග්ධන හැටියට අයින් කරන්න. ඇයි ප්‍රාග්ධන හැටියට අයින් කරන්නේ? ඒ බැංකුවේ තියෙන ණය කළඹ කවදා හරි කිනම් අවස්ථාවක හෝ ණය පැහැරහැරීමක් සිදු වුණොත් ඒ පැහැරහැරීම අනපේක්ෂිත අලාභයක් නම් unexpected loss එකක් හැටියට එන අලාභයක් කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රාග්ධනයක් වෙන් කරන්න කියන එක බාසල් වලින් කිව්වා. ආපහු චුට්ටක් කිව්වොත් අපේක්ෂිත අලාභයක් තියෙනවා නම් බාසල් මෙදිහත් වෙන්නේ නැහැ. ඒක අර අපි කියන ප්‍රොවිෂන් එකකින් ඉම්පෑමන්ට් එකකින් කරගන්න කියලා කිව්වා P&L එකට charge කරලා. මේ කියන්නේ අනපේක්ෂිත අලාභයක් සිදුවීමේ හැකියාවක් තියෙනවා නම් මේ සඳහා යම් ප්‍රතිශතයක් ණය කළඹෙන් අයින් කරන්න කිව්වා. 97 98 වගේ තත්ත්වයක් කරලා ඉතින් අපි HSBC එකයි දේශීය බැංකුවක් ගත්තොත් බිලියන 100 තිබ්බා. දෙන්නම් බිලියන 10 ප්‍රොවයිඩ් කරලා බැංකුකරණය කරා. හැබැයි කාලයත් එක්ක දැන් ආගියුමන්ට්ස් ආවා. දැන් එක බැංකුවක ණය කළඹ ක්වොලිටි අනිත් බැංකුවේ ණය කළඹ ක්වොලිටි නැහැ. හැබැයි දෙන්නම එකම ගාන ප්‍රොවයිඩ් කරන එක අසාධාරණයි නේද? ඒ හින්දා ක්‍රමවේද ඉදිරියට එන්න පටන් ගත්තා. ඒ ආපු ක්‍රමවේද තමයි ප්‍රමිතිගත කියලා පළවෙනි එක ආවා. ඒක කිව්වේ ණය කළඹ ඇතුළට ගිහිල්ලා කොටස් වලට කඩලා ඒ කොටස් වල තියෙන සංකීර්ණතාවය අනුව risk weightage percentage එකක් apply කරනවා. ඒ weightage percentages 0 20 50 75 100 150 ආකාරයට යොදමු. මේ ඔක්කොම බාසල් වල තියෙනවා. එතකොට අපි asset classes වලට කඩලා ඒ asset classes වල තියෙන portfolio amount එක මේ ප්‍රතිශතයෙන් වැඩි කරාම එනවා risk weighted portfolio එක. ඉස්සරෝ ගිය බිලියන 100 asset classes වලට කඩලා risk weighted percentages ගෙවුවාට පස්සේ risk weighted portfolio එක දැන් බිලියන 100 නෙවෙයි. ඒක 60 70 80 වෙන්නත් පුළුවන්. හැබැයි 120 වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. අපි හිතමු NPL නම් තියෙන බිලියන 60ක් විතර. ඒක 100 එතනම බිලියන 90ක් වෙනවනේ. ඔගේ අනිත් 100 කියලා අපි හිතන් ඉන්නවා. ඇත්ත රිස්ක් එක 120යි. ඒක වෙන්නත් පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්. බැංකු දෙකක් අතර ගැප් එකක් එන්නත් පුළුවන්. ඒගොල්ලෝ කොහොමද මේ කියන asset classes වලට යොදලා තියෙන effort එක අනුව. ඊට පස්සේ risk weighted assets එකෙන් 100ට මෙච්චර තමයි ප්‍රාග්ධන හැටියට වෙන් කරන්නේ. එතකොට බැංකු දෙකක් ගත්තොත් කලින් අවස්ථාවේදී බාසල් 1 යටතේදී එකම ගානක ප්‍රොවයිඩ් කරා බාසල් 2 යටේ ප්‍රමිතිගත ක්‍රමය යටතේදී
ඒ කරන වෙන්කිරීම වෙනස් වෙන්න පටන් ගත්තා. එතකොට බැංකු වලටම ආවා රයිට් එහෙමනම් මම මීට වඩා මගේ ණය කළඹ දෙස බැලිය යුතුයි. ඊට වඩා ක්‍රමික ලෙස මම මේ කළමනාකරණය කළ යුතුයි. එතකොට මට පුළුවන් ප්‍රාග්ධනය අඩු කරගන්න. ඔන්න ඕක තමයි ප්‍රමිතිගත නැත්නම් ස්ටෑන්ඩඩ් අප්‍රෝච් කියලා අපි සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? පැහැදිලි සර්. thank you sir. අනිත් පැයට කොහොමද? හංසිකා, විමාලි, රවීන්ද්‍ර පැහැදිලිද? පැහැදිලි සර්. right. අපි දැන් එහෙමනම් මේ සාකච්ඡා කරන්නේ ප්‍රමිතිගත පළවෙනි ක්‍රමවේදය. අවදානම් ගණනය කරමු. ඔය ගමන් චුට්ටක් මතක තියාගන්න තවත් අවදානම් රාශියක් තියෙනවනේ බැංකුවේ. ඒවට මේ හා සමාන ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද වලට ගිහිල්ලා ඒවට ප්‍රාග්ධනය එකතු කරලා තමයි මෙන්න මේක මගේ ණය ප්‍රාග්ධනය කියලා අයින් කරන්නේ. ඒක නිකන් ඔළුවේ තියාගන්න. අපි මේ පහසුව සඳහා තමයි ණය විතරක් ණයවදානම් විතරක් සාකච්ඡා කරන්නේ. මහ බැංකුව මැදිහත් වෙන්නෙත් ඒකයි. දැන් අපි මෙහෙම ගන්න එකලා මෙච්චර ප්‍රොවයිඩ් කරාම මහ බැංකුව විල කියනවා නෑ මේකට මදි. තවත් අවදානම් තියෙනවා. ඒවටත් දාන්න. ඒක තමයි අර දෙවෙනි පිළේකේ මහ බැංකුවයි අපි කතා කරලා මේ කියන අනපේක්ෂිත අලාභය සඳහා වෙන්කිරීම වැඩි කරන්න. ඕකේ. දැන් අපි යනවා ඊළඟට. දැන් මේ කතා කරේ ප්‍රමිතිගත. දැන් තව තියෙනවා. දැන් අපිට හැම බැංකුවකටම ප්‍රමිතිගත ක්‍රමවේදය හරහා කරලා එක උත්සාහයක් කරනවා. ඊට අමතරව බාසල් එකෙන් අපිට කිව්වා තවත් තියෙනවා ක්‍රමවේද. ඒ තමයි අභ්‍යන්තර ණය වර්ගීකරණ ක්‍රමේ පදනම් කරගෙන ඒකේ මූලික සහ උසස් කියලා ක්‍රමවේද දෙකක්. ඒ මොකද්ද? ඔයගලට මතක නම් අපිට කිව්වනේ පාරිභෝගිකයන් එහෙම නැත්නම් ණය වර්ගීකරණය කරන්න කියලා රේටින් සිස්ටම් එකක් තියෙනවා කියලා. රේටින් සිස්ටම් එකට ඔයා ගිහිල්ලා තියෙනවනේ. මහ බැංකුව එහෙම නැත්නම් බාසල් කමිටුව විසින් අනුගමනය කරන රේටින් සිස්ටම් එකට ඔයාට ගිහිල්ලා තියෙනවා නම් ඔයාට මේ ස්ටෑන්ඩඩ් අප්‍රෝච් එකකින් කරන්නේ නැතුව තව උඩට එන්න පුළුවන්. ඒකේ බේසික් එහෙම නැත්නම් මූලික ක්‍රමවේදයේදී ඔයාට දැන් අර මම කියවනේ දැන් ගිය සතියේදී කියවනේ මේ අවදානම කියන්නේ PD එකයි LGD එකයි EAD එකේ තුනේ ගුණිතය කියලා කෙටියෙන් කිව්වොත් ඒ කියන්නේ probability of default ණය පැහැර හැරීමේ සම්භාවිතාව කියන්නේ ප්‍රතිශතය. loss given default ඒක ප්‍රතිශතයක්. ඒ දෙකේ ගුණිතය වැඩි කරනවා ඒ අවස්ථාවේදී ණයට නිරාවරණය වෙච්ච amount එක. ওই තුනේ ගුණිතයනේ. එතකොට මේ බාසල් එකේ දෙවෙනි තුන්වෙනි ක්‍රමවේද හරහා ඒගොල්ලෝ කිව්වා ඔයා යම් ප්‍රමාණයකට රේටින්ග්ස් ඔක්කොම කරලා සිස්ටම්ස් ඔක්කොම තියලා මහ බැංකුව බාසල් කමිටුව කරන ක්‍රමවේදය හරහා කරනවා නම් ඒ PDLGD කියන දෙක ඇත්තට මේ දෙකේ ගුණිතය කියන්නේ මොකද්ද? ප්‍රතිශත. නිකන් අර කලින් එකේ රිස්ක් රේට් එක තමයි මේ දෙක. ටෙක්නිකලි කිව්වොත් PD කියන්නේ ප්‍රතිශතයක් පුද්ගලයා හා බැඳිච්ච LGD කියන්නේ සුරුකම හා බැඳිච්ච ප්‍රතිශතයක්. ඒ දෙකේ ගුණිතය තමයි ප්‍රතිශතය. අනේ රිස්ක් රේට් එක කලින් අවස්ථාවේ. එතකොට කිව්වා PD LGD අපි දෙන්නේ නැහැ. ඔයාලට ඕනනම් හදාගන්න දෙන්නම් කිව්වා. right? ඇයි ඔයගොල්ලන්ට මතක නම් කලින් අවස්ථාවේ අපි කිව්වා ණය අවදානම අඩු කරන්න පුළුවන් PD මැනේජ් කරලා. LGD මැනේජ් කරලා. ඒක මෙච්චර කල් ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් අප්‍රෝච් එකේ ප්‍රමිතිගත ක්‍රමයේදී ඒ තත්ත්වයට යන්න දුන්නේ නැහැ බැංකුවට. රිස්ක් රේට් එක මහ බැංකුවෙන් දුන්න මෙන්න මේක ඇප්ලයි කරන්න. නමුත් දෙවෙනි තුන්වෙනි වලට එනකොට දෙවෙනි එකේදී රේටින්ග්ස් පාවිච්චි කරලා කරනවා නම් PD එක ඔයගොල්ලෝ හදාගන්න. LGD එක අපි දෙන්නම් කිව්වා. එතන පොඩි කන්ට්‍රෝල් එකක් තියාගත්තා. තුන්වෙනි උසස් ක්‍රමවේදයට යනකොට PDත් අපි දෙන්නේ නැහැ LGDත් අපි දෙන්නේ නැහැ ඒකත් ඔයාම කරගන්න කියලා බැංකු වලට කිව්වා. දැන් කොහොමද තත්ත්වය? දැන් PD එකයි LGD එකයි දෙක එකතු කරලා තමයි රිස්ක් රේට් එක හදන්නේ. එහෙම හිතන්න. ප්‍රමිතිගත ක්‍රමයේ රිස්ක් රේට් එක මහ බැංකුව බාසල් කමිටුව දුන්නා. SME වලට 75. හවුසින් වලට 50යි. NPL 150යි. ප්‍රමිතිගත මූලික උසස් කියන ක්‍රමවේදය වලට ආවහම PD එක මූලික නම් ඔයා හදාගන්න PD එක. අපි සැටිස් ඔයාගේ සිස්ටම්ස් ඔක්කොම හොඳයි PD එක ඔයා හදන්න. අන්න මට කන්ට්‍රෝල් එකක් තියෙනවා මගේ පාරිභෝගිකයන්ට එක එක සෙග්මන්ට් වලට PD මෙහෙම වෙන්න කියලා. ඔන්න මට කන්ට්‍රෝල් එක ආවා. උසස් ක්‍රමවේදයට ආවා.
මහා බැංකුවගෙන අපි නියාමනය කරන්න. බාසල් කමිටුවගෙන අපි නියාමනය කරන්න PD LGD ඔයාලගේව දාන්න. දැන් කොහොමද තාත්තේ? මම නිසි පරිදි ණය කළමනාකරණය කරලා, නිසි පරිදි ණය ගීම් කරලා, නිසි පරිදි ණය ලබා දීලා, පසු විපරුම් කරලා අය කරගන්නා ක්‍රමවේදයක් නම් සුරකම් නිසි පරිදි කළමනාකරණය, එහෙම නැත්නම් තක්සේරු කිරීම, යහපැවැත්ම ඔක්කොම කරගන්න තියෙනවා නම් LGDත් මගේ හොඳ වෙයි, PDත් හොඳ වෙයි. දැන් මොකද වෙන්නේ? PD LGD ගුණිතය කියන්නේ රිස්ක් වේට් එක නම් ඔරිජිනල් එකට වඩා ගොඩක් අඩු වෙන්න පටන් ගන්නවා ඒක. දැන් මොකද වෙන්නේ? අර පෝර්ට්ෆෝලියෝ එකටම අලුත් PD LGD ගුණිතය දාන්න මොකද වෙන්නේ? අපිට ණය අවදානම එහෙම නැත්නම් ණය සඳහා වෙන් කරන ප්‍රමාණය සෑහෙන අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට ඔය කියන තුන්වෙනි ක්‍රමවේදය දැනට ලංකාවේ අපි ගත්තොත් HSBC නැත්නම් ස්ටෑන්ඩඩ් චාර්ටර් වගේ බැංකු ඒ තලයට ගිහිලා තියෙනවා. ඇයි? ඒගොල්ලන්ගේ ග්ලෝබලින් ඔපරේට් වෙනකොට ඒ කියන සිස්ටම්ස් ඩෙවලොප් කරගෙන ඒ තලයට ඒගොල්ලෝ ගියා. ඒ සිස්ටම් එකෙන් යන්න අපිට මොකක්ද අවශ්‍ය වෙන්නේ? දත්ත අවශ්‍යයි. අවුරුදු 5ක් 10ක් ඔය කියන LGD වෙන්න පුළුවන් PD කියන දේවල් වුණා. ඒ දත්ත ක්‍රමානුකූලව අවුරුද්දෙන් අවුරුද්ද පාවිච්චි කරලා ඒක වැලිඩේට් කරලා මහා බැංකුව බාසල් කමිටුවෙන් අනුමත කරපු නිසා තමයි ඒගොල්ලන්ට PDLG පාවිච්චි කරන්න පුළුවන්. දේශීය බැංකුව තාම අපිට PDLGD තනියම කරගන්න මට්ටමට ඇවිල්ලා නැහැ. බහුතරයක් අපි ස්ටෑන්ඩඩ් අප්‍රෝච් එකක ඉන්නවා. හැබැයි අපි PD එක අපි කැල්කියුලේට් කරලා හදලා මහා බැංකුවත් එක්ක අපි වෙරිෆයි කරගන්න තත්යකට ඇවිල්ලා. අපි දැන් දෙවෙනි මට්ටමට ඇවිල්ලා තියෙනවා. විදේශ බැංකු ගොඩක් වෙලාවට ඉන්නේ ඉහළම තැන. හේතුව ඒගොල්ලෝ ග්ලෝබලි ඔපරේට් වෙන ඒගොල්ලන්ට ග්ලෝබලි ස්ටෑන්ඩඩ්ස් මීට් කරන්න ලේසි. මොකද ඒගොල්ලන්ගේ දත්ත ලංකාවට පරිබාහිර වෙච්ච දත්තත් ඒගොල්ලෝගේ තියෙන නිසා. එතකොට දැන් මම මේ කිව්වේ අවදානම ගණනය කරන ක්‍රමවේද තුනයි. තුනෙන් එකක් මහ බැංකුව බාසල් කමිටියෙන්ම දිනනවා මෙන්න මෙහෙම කරන්න කියලා. දෙක තුනේදී බැංකු වලට ඒගොල්ලන්ගේ අභ්‍යන්තරිකව කාර්ය සාධනය අනුව බැංකු වලට නිදහස ලබා දීලා තියෙනවා කොයි ආකාරයකටද කළ යුත්තේ කියලා. පැහැදිලිද? right. මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවද බලන්න. මම කෙටියෙන් පැහැදිලි කරේ මොකද මේක ටිකක් ලේසි නැති නිසා. right මෙන්න මේ ටික තමයි ඔය අපි කියන ඒ ණය වර්ගීකරණය කරනකොටත් මෙන්න මේ විදිහට අපි asset classes අර කලින් එකේ වගේ මේ විදිහට කොටස් වලට කඩනවා asset classes. asset classes standard එකෙත් එහෙමයි අභ්‍යන්තර ණය වර්ගීකරණ ඉහළ එකේ මේ විදිහට asset කඩනවා. කඩලා හැබැයි මෙන්න මේවට අපි risk weight එක අර percentage එක ගහන එක තමයි අපිට තියෙන වාසිය තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ ඇත්තටම මේ හතරවෙනි එකත් සමහර තැන්වලදී m කියන එක බිඳුවත් එකත් අතර වෙනස් වෙන එකක්. ඒකත් අවශ්‍ය වෙන සමහර ප්‍රොඩක්ට්ස් වලට නැත්නම් මෙන්න මේ තුන තමයි අපි එදා සාකච්ඡා කරේ. මේ තුنين විශේෂයෙන්ම එක්ස්පෝෂර් එක වෙනස් වෙන්නේ නැහැ ඕනම අවස්ථාවක එකයි. PD එකයි LGD එකයි එක එක asset classes වල behavior එක අනුව අපිට හදන්නට ලබා දෙනවා. තීරණය කරන්න අවශ්‍යතාව දෙනවා. එතකොට ඒ අනුව ඉහළ එකේදී PD LGD දෙකම හදන්න දෙනවා බැංකුවට. මූලික එකේදී PD එක විතරක් හදන්න දීලා අපිට මේ තුනේ ගුණිතෙන් මේ දෙකේ ගුණිතෙන් තමයි risk weight එක අපි හදාගන්නේ. ඊට පස්සේ අපි ඒක මෙතෙන්ට apply කිරීමක් කරනවා. right. ඕක ටික තමයි කෙටියෙන් සඳහන් කරන්න ඕන උනේ. දැන් අපි යම් ආකාරයක මොනවා හරි මේ ගැටලු තියෙනවා නම් ඒක ඉස්සෙල්ලා සාකච්ඡා කරලා ඉමු. ඉතිරිය පැහැදිලි කරන්නට කලින්. දැන් ඕගොල්ලන්ට අවස්ථාව. මේ PD LGD කියන එක රටින් රටට වෙනස් වෙනව නේද සර්? හරියට හරි. කොට කොහොමද? ඔව් වරුන් කියන්න. ඒක රටින් රටට වෙනස් වෙනවා. චාර්ටර්ලා වගේ මේ ග්ලෝබල් හදුවාම සර් ඒක ලංකාවට ඇප්ලයි කරන්න කොහොමද සර්? ඒ වගේම පුළුවන් සර්. පුළුවන්. යම් ප්‍රමාණයකට දැන් ඒකට අපිට තියෙනවා ගොඩක් වෙලාවට පොඩි sensitivity studies තියෙනවා. දැන් අපි හුඟක් වෙලාවට දැන් HSBC වගේ කරන්නේ එයාලා Asian region කියලාම ගන්නවා. දැන් European එහෙම නැත්නම් US තියෙන figures මෙහෙට හරියන්නේ නැහැ. ඒගොල්ලෝ East Asia, South Asia වගේ
ඒ ඒෂියන් රීජන් එකේ දත්ත ටික තමයි අරගෙන යම් ප්‍රමාණයකට ඒත් පොඩි සිමියුලේෂන් එකක් සෙන්සිටිවිටි එකක් කරලා මේ පැත්තට පොඩි වේට් එකක් දාගන්නවා. දැන් අපි ඕනම තැනකදී වෙන්නේ ඒ දත්ත එහෙම් පිටින්ම මෙහෙට ගේන්නේ නැහැ. යම් ප්‍රමාණයක ඒකට පොඩි ට්වීක් එකක් කරනවා. ඒවා ඒ වගේ පහසුකම් තියෙනවා ওই ගණනය කිරීමේදී. නමුත් අර එකම දේ වෙන්නේ ඒ දත්ත පවත්වා ගැනීම සහ රඳවා ගැනීම කියන ඉහළ තත්ත්වයේ මත තමයි ඒගොල්ලන්ට ඒ වාසිය එන්නේ. දැන් අපි හිතමුකෝ අපිට දේශීය බැංකුවකට බලනවා නම් පහුගිය අවුරුදු 10ක දත්ත සිස්ටම් එකට ගිහිල්ලා කිසිම කරදරයක් නැහැ. හැමතැනම දැන් data අපි පළවෙනි තැන කස්ටමර් දාන තැන ඉඳන් සියලුම දේවල් එයා ණය ගෙවල ඉවරනකම් ඔක්කොම ඔටෝමේටඩ් නම්. එතකොට ගෙවපු හැටි ඉඩම අපි එක්කනම් ඒ හැටි රීපේමන්ට් ඔක්කොම ටික අපි දත්ත අපිට ගන්න තියෙන වෙලාවක් තිබ්බොත් අපිට පුළුවන් අවුරුදු 5ක 10ක දත්ත අරගෙන මේ කියන database එකක් manage කරගන්න. එතකොට ඒකෙන් අපිට කියන්න පුළුවන් අපිත් ඒ තත්ත්වයට ආවා කියලා. දැන් අපි ඇත්තටම මේ වැඩේ කරගෙන යනවා. නමුත් අපිට සමහර බැංකු වලට තාම අවුරුදු 5ක 10ක ඒ දත්ත ඒහා ඒ සමාන විදිහටම අපිට ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තමයි සමහරලාට අපි මේ බැංකුත් එක්ක චුට්ටක් අපි පහලින් ඉන්නේ. සාමුණාද ප්‍රශ්න? Sir, excuse me, sir. ඔව් කියන්න. සර් මේ අර භාෂා සම්මුතියින්ට අනුවද සර් දැන් සාමාන්‍ය ලංකාවේ යනවනේ මේ දැන් ඔය අර මේ බජට් එකෙන් එනීමම සර් මර්ජ් කරන එක කියන්නේ මේ. ඔව්. බැංකු ලොකු බැංකු වලේම ඒකාබද්ධ ගන්න එක. ඔව්. අර ඒ වගේ ඒ concept එකක් සර් මේ සාමාන්‍ය භාෂා වලින් එන එකක්ද සර් නැත්නම් සෙන්ට්‍රල් බැංක් මෙහෙමයි. ඒක බාසල් වලින්ම කියන්නේ නැහැ. හැබැයි බාසල් එකේ තියෙන ප්‍රතිපාදන. උදාහරණයකට අපි හිතමුකෝ මේ දෙකක් මර්ජ් වෙනකොට ඔය කියන ඒ මර්ජ් එන්ටිටි එකක ප්‍රාග්ධනය කෙසේ විය යුතුද? ඒ වගේ දේවල් සලසලා දෙන්න වරින්න දැන් බාසල් එකෙන් කියන්නේ ඔයාලා මර්ජ් වෙන්න එපා එහෙම කියන්නේ නැහැ. ඒක රටක මේ මුදල් එහෙම නැත්නම් මේ රාජ්‍ය ප්‍රතිපත්තිය තමයි ඒක. මොකද දැන් ඇත්තටම දැන් ඔයා හොඳ දෙයක් තැනකට අපි අරගෙන ආවා. එහෙම මර්ජ් වුණාම මොකද වෙන්නේ? ඇත්තටම සම්පත් උපරිම ආකාරයේ ප්‍රයෝජනට ගන්නවනේ. දැන් අපි හිතමු බැංකු 3ක් අපි තියෙනවා එක ශාඛාවන් 3ක් එක ටවුමක ඔපරේට් වෙනවා. නමුත් ඊට වඩා අපිට පුළුවන් ওই තුනම එකතු කරලා රයිට් එක ශාඛාවක් විශාල විදිහට හදලා නැත්නම් කස්ටමර් සෙග්මන්ටේෂන් කරන විදිහට කරොත් මම කියන්නේ ජොබ් එක පවා ඉතින් අපිට මැනේජර්ස්ලා 3 දෙනෙක් ඕනේ නැහැ. ටේලර්ස්ලා. මොකද සිස්ටම් එකකට යන්න පුළුවන්. රයිට්? ඒතකොට රෙන්ට් එකට ඉන්න ටිකක් සමානලාට අපිට පුළුවන් වෙයි අවුට්රයිට් පර්චේස් කරන්න. ඒතර සම්පත් පැත්තෙන් ගත්තා. රටක් හැටියට ගත්තා. හොඳයි. එහෙම නැත්නම් අපි දකිනවා ලංකාව වගේ රටකට දැන්ටම මූල්‍ය ආයතන සහ බැංකුවත් එකතුව දැන් ආයතන 50ක් 60ක් විතර තියෙනවානේ. එතකොට ඒ කියන්නේ මේ 50ක් 60ක් විතර තියෙනවා මූල්‍ය නොවන බැංකු නොවන බැංකුත් 20ක් 25ක් තියෙනවා. ඒ ප්‍රමාණය මිලියන 22කට වැඩි ලංකාව. එතකොට ශ්‍රමය එහෙම නැත්නම් සම්පත් බෙදිලා ගිහිල්ලා එහෙම නැත්නම් හරි විදිහට පාවිච්චි නොවෙන්නත් පුළුවන්. ඒක තුලින් මර්ජර් එකකට ගිහිල්ලා ඒකෙන් අපි කියන ප්‍රාග්ධන නම් ඒ ටික මැනේජ් කරගන්න එක රටක් හැටියට අපිට හොඳ වෙන්න පුළුවන්. මොකද බාසල් වලින් කියන්නේ මේක කලේ මේක නොකල යුතුයි කියලා. හැබැයි මර්ජර් එකකදී කොයි විදිහටද ප්‍රාග්ධන වෙන් කිරීම නැත්නම් ඒ කියන ප්‍රතිපාදන ඒ බාසල් ගයිඩ්ලයින්ස් වල තියෙනවා. Thank you sir. Right. අනිත් අයට කොහොමද ගැටලු ප්‍රශ්න? right. එතකොට මෙහෙමයි. දැන් එතකොට අපි මේ වෙනකොට සිලබස් එක හැටියට ගත්තොත් අපි සිලබස් එක කම්ප්ලීට් කරනවා අපි අද මේ මොහොත වෙනකොට. අපි දැන් ඉදිරිය පැහැදිලි කරගත්තොත් අපිට තව අද දවස් ඇත්තටම 11 10 17 24 එහෙම නැත්නම් නොවැම්බර් 1 මං හිතන්නේ නොවැම්බර් ඔක්තෝබර් 31 ඊළඟට නොවැම්බර් 7 ඔය දවස් 4ක් තව අපිට තියෙනවා යම් ප්‍රමාණයකට පහුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමකින් තමයි මගේ ඔළුවේ තිබුණේ. එතකොට ඊට මෙපිටින් මම ඔයගොල්ලන්ට ෂෝට් නෝට් එකක් හදලා ඒක මම බොහෝ දුරට එන සතිය විතර සර්කියුලේට් කරන්නම්. ඒකත් ඔයගොල්ලන්ට එදා මෙදා තුල කරපු සීලුම දේවල් කෙටියෙන් තියෙන පිටු 17ක 20ක විතර ෂෝට් නෝට් එකක් තියෙනවා. එතන මගේ නෝට්ස් ඔක්කොම ටිකේ ප්‍රසන්ටේෂන් එකත් එක්ක ඒක රිෆර් කරන මට්ටමට ඔයගොල්ලන්ට ඒක ප්‍රමාණවත්. එතනම ඒකේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන ඉම්පෝටන්ට් ටික ඒකට දාලා තියෙනවා. එතකොට ඒක බලාගත්තාම ගොඩක් වෙලාවට මම හිතනවා
හොඳටම ප්‍රමාණවත්. මොකද දැන් අර ටියුට්ස් කියවන්නවා කියන එක එච්චරම ලොකුම අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි. ගොඩක් වෙලාවට අපි පන්තියේ සාකච්ඡා කරපු ටික ප්‍රමාණවත්. ඊළඟට අපිට හොඳම දේ තියෙන්නේ පහුගිය ප්‍රශ්න පත්‍ර. එතකොට දැන් අපි ඉදිරි සති 4 තුලදී අපි උපරිම ප්‍රමාණයක් අපි බලමු තෝරාගත්ත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම කරන්න එක. එක්සෑම් එක දනුෂිකා ගොඩක් වෙලාවට ජනවාරි වෙයි. මොකද දැනට මේ මට තීරණ විදිහට දැන් නොවැම්බර් මැද ඉඳන් ගත්තොත් ඩිසෙම්බර් සෙකන්ඩ් වීක් වගේ වෙනට මාසයක් විතර වගේ යනකම් යනවා මේ ගොඩක් වෙලාවට මේ රිවිෂන්ස්. ඒකට ඒ නිසා මම හිතනවා ඩිසෙම්බර් ලාස්ට් වීක් වගේ විභාගය ඕපන් කරන එකක් නැහැ. ජනවාරි වගේ වෙයි කියලා මට හිතෙනවා විභාගය. ඒකට අපිට කාලය ඇති තරම් තියෙනවා. නමුත් අපි විභාගය සඳහා සූදානම් වීම දැන්ම කළ යුතුයි. ඒතර මම ගිය සතියේ කිව්වා වගේ දැන්ට මේ IBSL එකකින් පාස් පේපර්ස් නොමිලේම ඔයගොල්ලන්ට බෙදා හැරලා තියලා තියෙන නිසා ඔක්කොම ටික පාස් පේපර්ස් එක ගන්න. එතකොට ඩවුන්ලෝඩ් කරගන්න එකනේ තියෙන print out ගන්න දෙයක් නැහැ. අපි පුළුවන් තරම් සාකච්ඡා කරමු. ඔයගොල්ලොත් මේ BMCQs ටිකෙන් පටන් ගන්න. ඊළඟට අපි හිතමුකෝ ණය අනුමත කිරීම ක්‍රමවේදය නැත්නම් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් ඇනලිසිස් ඒවා බෙදාගෙන ඒවා දිගටම පුළුවන් ප්‍රමාණයක් කරන්න. ඒක ඕක තමයි මම ප්ලෑන් කරන්නේ. මම හිතන්නේ කවුරු ප්‍රශ්නයක් අහන්න බලාපොරොත්තු වුණා. මේ සර් tier 1 tier 2 කියන එක එතකොට මේ අර ෆෝමියුලාස් වගේක් තියෙනවා නේද? ඔව් ඒක අපිට මේ ක්‍රෙඩිට් වලට එච්චර වොරි වෙන්න දෙයක් නැහැ. ඒ ෆෝමියුලා එක අපිට ඕනනම් බලා ගන්නත් පුළුවන්. ඒක අපිට මේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වලට සමහරලාට ඔයගොල්ලන්ට යූස් බට් ක්‍රෙඩිට් වලදී ප්‍රශ්න හැෙන්නේ නැහැ. අර නැත්තම් tier 1 හදන්නේ කොහොමද tier 2 හදන්නේ කොහොමද මම ඇත්තටම මේ අද කරන්න ගියේ තියෙනවා. නමුත් tier 1 එකට මොනවද දෙන්නේ 2 එකට මොනවද දෙන්නේ කියන එක පවා මේ මම බැලුවා. මොකද ඒක ඇත්තටම අපිට out of the syllabus ඉඳ ඒක මේ තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැති වෙයි. හැබැයි නිකන් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල මට මේ මතක නැහැ ඒ වගේ එකක ඒ කම්පිටිෂන්ස් වලට එනවද කියන එක. ඒතර ක්‍රෙඩිට් වලට ඒක කිචර අවශ්‍යතාවයක් නැහැ. නිකමට මම කිව්වා අර මේ ප්‍රාග්ධනේ තියාගන්නේ කොහොමද tier 1 tier 2 හැටියට තමයි බැංකුව එක තියාගන්නේ. තව මොනවද තියෙන්නේ? right. එහෙමනම් අපි ওই විදිහට එන සතියේදී අපි එහෙමනම් පටන් ගමු පසුගිය ප්‍රශ්න පත්‍ර. අපි බලමු කොතනින්ද ඒක පටන් ගන්න කියලා. මම එහෙමත් ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රෙත් මම දැක්කා අපිට ඒවා තියෙනවා. ඒක එතනින් පටන් අරගෙන ඒක ටිකක් ඉක්මනට සාකච්ඡා කරලා ගිහිල්ලා අපිට පුළුවන් අනිත් තෝරාගත්ත ප්‍රශ්න වලට යන්න. අපි බලමු හොඳ විදිහට. නැත්තම් කෙලින්ම තෝරාගත්ත ප්‍රශ්න ටිකකින් අපි ගමන ගිහිල්ලා අවසානයේදී ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නත් බලමු. දැන් අර ලොකු හානියක් නැත්තේ අපිට හැම ප්‍රශ්න පත්‍රයක්ම නොමිලේ ලබා දීලා තියෙන නිසා උත්තර සහ ප්‍රශ්න ඕගොල්ලන්ට උනත් දැන් අපි තෝරාගන්න ප්‍රශ්න ටික කරලා එතනින් එහාට ඒක කියවලා දැනුවත් වෙන්න පුළුවන්. මගේ අර එකම රික්වෙස්ට් එක කල් දාන්න එපා. තව අපි හිතමු දෙසැම්බර් මැද විභාගෙ තියෙන විදිහට ප්ලෑන් කරගෙන අපි වැඩේ පටන් ගමු. මොකද දැන් අපි ඕකේ වෙන්නේ අපි කාල සීමාවක් අපි ගිහිල්ලා අපි අර පීක් එකට යනකොට එකපාරම ඕක අතහැරලා දැම්මත් වැරදි. දැන් පීක් එක තව පහුවෙලා આવොත් ඒත් අවුල් අපිට. ඒක නිසා කෝකට දැන් මම හිතනවා හයි ටයිම්. දැන් මොකද මෙතන ඉඳලා මාස දෙකක් ඉස්සරහට තියෙනවා කියලා හිතුවනම් ඔක්තෝබර් මැද නොවැම්බර් දෙසැම්බර් මැද වෙනකොට අපි හිතමු විභාගය අපි ප්ලෑන් කරනවා කියලා හිතාගත්තා නම් මම හිතනවා හයි ටයිම්. එතකොට ප්‍රශ්න පත්‍රත් සෑහෙන ප්‍රමාණයක් අපිට නොමිලේ ලැබෙන නිසා මම හිතනවා දැන් ප්‍රසන්ටේෂන් ටික තියෙනවා. මම ෂෝට් නෝට් එක එන සතිය ඔයගලන්ට දෙනවා. ඒ දෙකත් සහ පාස් පේපර්ස් වලින් මේ වැඩේ හොඳටම ගොඩ යන්නට පුළුවන්. තාපහු තියරි බලන්න තරම් වෙලාවක් මිඩංගු කරන්න අවශ්‍ය නැහැ කියන මතේ මම ඉන්නේ. ඒ වගේම තමයි රිවිෂන් පටන් ගන්න හින්දා ඔයගොල්ලෝ කවුරුත් රිවිෂන් ක්ලාසස් වලට එනේ මේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මම රිවිෂන් එකේ කරන්න යන ටික තමයි ගොඩක් වෙලාවට ඔයගොල්ලොත් එක තෝරාගත්ත ප්‍රශ්න මෙතන කරන්නේ. ඒ නිසා අමතරව සල්ලි දීලා රිවිෂන් වලට සම්බන්ධ වෙන්න හදන්නට එපා. තේරුමක් නැහැ. මොකද බොරු වැඩක් නේ. ඩබල් වෙන්නේ ඊට ලේසි ඔයගොල්ලන්ට මම මගේ නම්බර්ස් ඔක්කොම ෂෙයා කරන්න. ඔයගොල්ලන්ට තනියම කරලා ගැටලුවක් තිබුත් මට කතා කරලා ඒක සෝට් අවුට් කරගන්න. මොකද ඒකට නැත්තම් රිවිෂන් උත් පැය 16ක් මේ පාරේ කොල්ල දාලා තියෙනවා. මේ පැය 16 කියන්නේ ගොඩක් වෙලාවට මේ තියරි ටික ආපහු මම ගොඩක් වෙලාවට කරනවා මේ කෙටියෙන්. ඉතින් ඒක මේ ඇත්තටම ඔයගොල්ලෝ ඇවිල්ලා ඒක මිඩංගු කරන එක අනවශ්‍යයි. ඒ කාල සීමාවක් අරගෙන ප්‍රශ්න පත්‍රය විදිහට සාකච්ඡා කරන්න. මොනවා හරි දෙයක් තිබුණොත් ඕනම වෙලාවක දවල් කාලේ හෝ ඒ අවශ්‍යතාවයක් තියෙන වෙලාවක කතා කරන්න. ඒකට අපිට පුළුවන් විදිහට ඒක සෝට් අවුට් කරගන්න බෑ. රයිට්. එහෙමනම් සම්බන්ධ වීම ගැන බොහොම ස්තුතියි. හැමදාම කියනා වගේ පරිස්සමෙන් සතිය ගත කරලා අපි ඊළඟ සතියේ සුපුරුදු වෙලාවට හම්බෙමු. පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. බොහොම ස්තුතියි. හැමෝටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.